සුබ සන්ධ්‍යාවක් ඔබ හැමදෙනාටම. අද ජේසු වෙබ් අඩවියේ සිව් වර්ෂ පූර්ණය නිමිති කරගෙන අප පවත්වන දිවසිවර සාහිත්‍යයක මම්පෙත් සාහිත්‍ය කතිකාවේ දෙවැනි දවස අද. අද දවසේ අපගේ ප්‍රධාන දේශනය එහෙම නැත්නම් සංවාදය වෙනුවෙන් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ප්‍රවීණ ලේඛක කිවිවර මංචුල වෙදිවර්ධන සහෝදරයා. ඉතින් මම මුලින්ම මහින්ද නාමල් සහෝදරයාට ආරාධනා කරන්න කැමතියි ඔබ අප දකින අප හඳුනන මංචුල ගැන අද අපේ කතිකාව එක්ක සම්බන්ධ වෙන මේ තරුණ දූ දරුවන්ට හැඳින්වීමක් කරන්න. ස්තුති තරු මං හිතන්නේ මේ වැඩසටහන එක්ක එකතු වෙන සියලු දෙනාම මංචුලව හඳුන්වලා දෙන්න ලැබිච්ච එකත් මම සතුටක්. අපි මංචුල වෙදිවර්ධන මේ වෙලාව වෙනකොට ලංකාවේ සාහිත්‍ය සමාජය සම්පූර්ණ වශයෙන් දන්නවා. මංචුල ගැන එහෙම හැඳින්වීමක් කරන්නට අවශ්‍ය නැහැ. සාහිත්‍ය සමාජයක් ලෙස කතා බහ තියෙනවා. නමුත් මම කැමති නැහැ අර සම්ප්‍රදායිකව මට මතකයි අපේ එක ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් දවසක් කිව්වා මේ එයාට මාර විදියට එපා වුණා කියලා. එයා ප්‍රධාන බාලිකා පාසලකට ගියා මේ එයාගේ නාට්‍යයක වැඩ කටයුත්තක් සඳහා. එතකොට එයත් එක්ක ගිය කෙනා කිව්වා කියලා මැඩම් මේ ඉන්න ධර්මසිරි බණ්ඩාරනායක කියලා. ඉතින් එයා දන්නේ නැහැ. එතකොට ධර්මසිරි බණ්ඩාරනායක කියන කෙනා දන්නේ නැත්නම් මොකද්ද මේ මිනිස්සයාගේ වැදගත්කම් වගේ එකක් සාකච්ඡා වුණා. මම හිතන්නේ දැන් සමහර ඒවා නිකන් වැරදි ප්‍රශ්න අපි කිව්වොත් අරයව දන්නේ නැත්නම් සාහිත්‍යය දන්නේ නැහැ වගේ නෙමෙයි. ඒක තමයි අපේ සමාජයේ යථාර්ථය. මංජුල සාහිත්‍ය සමාජය දන්නවා. නමුත් ඒ නොදන්න ආධුනිකයින් තරුණයින් ඉන්න පුළුවන්. විශේෂයෙන් අපි ආරාධනා කළේ ලොකුවට සාහිත්‍ය සමාජයේ නැති පිරිසක් මේ ස්ථානයේ ඉන්න පුළුවන්. මංජුල මං කෙටියෙන් කිව්වොත් ඔහු කවියෙක් තරු කිව්වාගේ අත වෙනකොට. හැබැයි මායි මංජුල හමු වෙන්නේ 1990 දශකයේ ආරම්භයේදී මුල් කාලේ. එතකොට අපි හම්බෙනකොට මංජුල කවි පොත යාගේ පළවෙනි කවි පොත 97 ෂේන් මැකල්වි සමග කරපු නිරුත්තර සමාධිය එලි දක්වලා නැහැ. 93 ඒ වගේ කාලෙක අපිට හමු වෙන්නේ. ඔහු පුවත්පත් කලාවේදියෙක් ලෙස තමයි තමන්ගේ වැඩ කටයුතු ආරම්භ කළේ. මංජුල අනතුරුව ඒ වෙලාවේ යුගයේ 90 දශකයේ 80 දශකයේ අග මේ ලංකා සමාජයේ අත්දැකීම් එක්ක විශේෂයෙන් දකුණේ සමාජයේ 60-70ක් මරලා දාපු පසුව යම් කිසි විදියක නැවත යුක්තිය සත්‍ය අදහස් ප්‍රකාශ කිරීම කලාව ගැන හඬ නැගෙන අවධියක ලොකු අරගලයක් කරන අවධියක තමයි මංජුල කටයුතු කරන්නේ පුවත්පත් එක්ක. අවසාන වශයෙන් ලංකාදීපේ වෘත්තීය අරගලවල ගිහිල්ලා ඒ නිසා පුවත්පත්ෙන් ඉවත් වෙන්න සිද්ධ වෙලා ඉන්න අනතුරුව විශාල ගමනක් ඇවිල්ලා ඊට පස්සේ අද මංජුල ඉන්නේ පස්සේ දිග්ගැසුණු උතුරේ අරගලය දිග්ගැහෙනවා. ඒකත් එක්ක ඒ දකුණේදී දක්වපු ඍජු ස්ථාවරය පැහැදිලි ස්ථාවරයේ මංජුල ඉන්නවා. ඒ සියලු හේතු නිසා විප්‍රවාසී වෙන්න සිද්ධ වෙනවා අද විදේශයක සිට. නමුත් තමන්ගේ භාවිතය නිරන්තරයෙන් කරගෙන ගිය කෙනෙක්. අපි විශේෂයෙන් මේක සාහිත්‍ය ආගමකට දෙයකට සීමා වෙන්නේ නැහැ. පුළුල් විෂයක්. නමුත් ක්‍රිස්තියානිය තුලත් සාහිත්‍යමය කතිකාවක් තියෙනකොට මංජුල මා දකින විදියට අමතක කළ නොහැකිම චරිතය මම නිතර කියනවා ක්‍රිස්තියානිය විමුක්ති හරය එක්ක බැඳිච්ච සාහිත්‍ය ශානරයක් අපි කියනවා. ලංකාව තුල පොදු සමාජයේ පොදු සාහිත්‍ය ලෝකයට ගෙනාපු කෙනා මංජුල ලෙස තමයි මම දකින්නේ. ඒ නිසා ඔබට මං හිතන්නේ
ඔහුගේ එක් බොහෝ කවිවල නිර්මාණවල අපිට හමු වෙනවා. අපිට මතකයි මංජුලගේ මේරි නම් වූ මරියා තහනම් කරනවා. සියලුම දෙනා එකතු වෙලා කතෝලික සභාවත් ඒ වගේම අපේ සිංහල බෞද්ධ රාජ්‍යයන් එකතු වෙලා විශාල අරගලයක් ගියා. නමුත් ඒක තහනමට ලක් වුණා. අපි ඒ පොත කියවන්න හම්බෙච්ච සීමිත පිරිස කෙනෙක් මං හිතන්නේ මාත්. ඊට පස්සේ මංජුල ඒක අරගෙන එනවා. ඔහු නවකතාකරුවෙක් ලෙස බත්තලන් ගුණ්ඩුවේ පළවෙනි නවකතාව තුළම ඔහු සාහිත්‍ය සමාජයේ අවධානය විචාරක රසික දිනා ගන්නවා. ඊට පස්සේ ඔහුගේ නිර්මාණ රාශියක් සුදු ජුදාස්ක ඉඳලා මේ වන විට මංජුල එවැනි නිර්මාණ රාශියක් අපි අතරට ගෙනල්ලා තිනවා. ඒ ගොඩක් නිර්මාණ තුළ ඔහුගේ ගීත මේ සෙනෙහි කල්වාරියයි. එතකොට සුදු ජුදාස් මේ නම් ගම්වල පවා ඔහු අර කියන ශානරයට අයිති සමහර දේවල් බොහෝ දේවල් අපිට තියෙනවා. මම කැමති පටන් ගන්න පුංචි විදියක ඔහු මේ ලකුණ අරගෙන එන තැන් ඔහුගේ සුළංගට අවනතව කවි පොතේ එක පදයකින් මං කතා කරන්න කැමති. පළවෙනි කවියේ විශාලම්මගේ ප්‍රේමය. චතාරික දොරපියන් හැර තාත්තා ගීන් 7 වසක් ගියායින් පස්සේ රතු මුහුද රළ නැගූ අම්මාගේ ඇස් මතින් දෑ සමන් පිපෙනවා දැක්කේ. උණු වතුර කේතලේ කන්තාරු කිය කියා බුබුලන hina නද මැද්දේ නෑසුනා කාටවත් තනි ඇහින් වැළපෙමින් ඇය තනිව hina වෙන සද්දේ. දැන් මේ පද 4 තුල වුණත් ඔබට හම්බෙනවා චතාරික දොරපියන් රතු මුහුද රළ නැගූ කේතලේ කන්තාරු කිය කියා මේ ක්‍රිස්තියානි සංස්කෘතියේ තියෙන වචන සංකල්ප මේ තරම් රමණීය ලෙස මේ තරම් සිනිග්ධ ලෙස මේ තරම් ගැලපෙන ලෙස මේ තමන්ගේ නිර්මාණ එක්ක ගේන නිර්මාණකරුවා ඇත්තටම මංජුල. ඉතින් අපි සතුටුයි මේ වෙලාවේ මංජුල එකතු වීම ගැන. ඔබට ඔහුගේ කෘති ඇසුරු කිරීමම ඔබට මේ අපි කතා කරන්න යන ක්‍රිස්තියානි විමුක්ති හරයට දායක වෙන සාහිත්‍යයක් පාදා ගැනීමේ ඉතාම හොඳ ඉගෙනීමක් අභ්‍යාසයක් වෙනවා ඇති. ඉතින් ඒ කෙටි හැඳින්වීම කරමින් මම නිහඬ වෙනවා. මංජුලෝ මේ විදියට හමු වීම ඉතාම ප්‍රීතියක්. ඔව් ස්තුතියි මහින්ද නාම සහෝදරයා. ඇත්තටම 90 දශකයේ මුල ඉඳන් දන්නා දුන්නන එකට උරෙනුර ගෙස්ටිච් සම බොහෝ තැන්වල අඛණ්ඩව තාමත් ඉන්න මේ සතුටුයි තරමක් වැඩි වුණත් මේ හැඳින්වීම පපුව යම් ප්‍රමාණයකට හොලවල ගන්නවා අපිව. මම මේ කතාව මේ විදිහට පටන් ගන්නම්. තරු මට වෙලාව සම්බන්ධව තියෙන කාරණාවේදී යම්මා කියන්නේ තරමක් ඉක්මව යනවා කියන මට මතක් කරන්න. ඕකේ හරි. මොකද මාතෘකාවත් එක්ක යන්න ඕන වෙන හින්දා තරමක් දීර්ඝ වෙන්නත් පුළුවන්. මම දීර්ඝකම තියෙන අර තෙහෙට්ටුව මගහින් උත්සාහ කරන්නම් අතරමඟ. එහෙම නොවුනොත් මේ මතක් කරන්න තරුස් කරුණා කරලා. මේ මම මෙහෙම පටන් ගන්නවා. මේ ක්‍රියාවලිය මේ කියන්නේ මේ අද දවසේ ජේසු කියන දෘෂ්ටිවාදී සංදර්භය තුල තමයි මේ දැන් මේ මහින්ද නාමල් සහෝදරයා අඳුනලා දුන්න මේ ක්‍රියාවලිය මේ ඔබ සම මෙතන මේ සභාගත වෙලා ඉන්න මේ ක්‍රියාවලියේ පදම ආයතේ මම පෙත්. ඒතකොට මේ නාමකරණ දෙක දිහා බැලුවම අපිට පේනවා කිසියම් ක්‍රිස්තියානි ආගමික සංදර්භයක තමයි මේ ස්ථානගත වෙලා තියෙන්නේ කියලා. එහෙම සංදර්භගත කිරීමක් ඇතුළට මට එන්න පුළුවන් වෙන්නේ කොහොමද? නාමල් සහෝදර නවින්ද නාමල් සහෝදර පැහැදිලි කළා. මම පැහැදිලි කරනවා මගේ පැත්තෙන්. මම කොහොමද මට පුළුවන් වෙන්නේ මේ සංදර්භයට එන්න? මොකද ඒක මම මුලින්ම ලියා ගන්න ඕනේ. මොකද ඒක මේ මම කතෝලික සම්භාවයක් තියෙන ලියන්නෙක් විදියට තමයි කියන්නේ මගේ භාවිතයේ යම් මගේ ප්‍රවණතාවත් එක්ක හැදුණාට මම ආගමික චරිතයක් නෙවෙයි. ආගම එක්ක මට තියෙන ඇත්තම සංස්කෘතික බැඳීමක්. මම හැදී වැඩුණු පෞල් පරිසරය. එතකොට ඉස්කෝලේ ගියේ. මෙන්න මේ සංස්කෘතික સંદર્ભයේ. එහෙනම් මම කැමති වුණත් නැතත් මගේ දෘෂ්ටිවාදය
ඒ කියන්නේ මම මේ ලෝකෙ දිහා බලන විදිය, මගේ ලෝක දෘෂ්ටිය. මෙන්න මේක හැඩ ගැහෙන්නේ මම කැමති වුණත් නැතත් මෙන්න මේ සංස්කෘතික හික්මීම ඇතුලේ. මම මේක මෙහෙම පැහැදිලි කරන්නම්. මම ෆෝන් එකෙන් අම්මට කතා කරලා මම අම්මට කතා කරලා ෆෝන් එක තියද්දි මම කියනවා දේශපීඨය යන්න කියලා. මම මගේ පුංචි කෙනෙක්ට කතා කරා මම කියනවා දේශපීඨය පුංචි කියලා ෆෝන් එක තියද්දි. මම මගේ මිත්‍ර ෆාදර් කෙනෙක්ට එහෙම නැත්නම් මිත්‍ර සිස්ටර් කෙනෙක්ට කතා කරලා ෆෝන් එක තියද්දි මම කියනවා දේශපීඨයි ෆාදර් දේශපීඨයි සිස්ටර් කියලා. ඒක මම මේ තරුවට කතා කරලා තරංගීට කතා කරාම අපි කතා කරලා මොකක් හරි වැඩකට ෆෝන් එක තියද්දි දේශපීඨයි නංගි කියනවා. එතකොට ඇයි මම මෙහෙම කියන්නේ? මම ආගමික චරිතයක් නෙවෙයි න ะ. මම එහෙම කියන්නේ ඇයි? මගෙන් එහෙම කියවෙන්නේ ඇයි? તો මම ආගමික භක්තිවන්තයෙක්ව ශ්‍රද්ධාවන්තයෙක් ඉඳද නෑ එහෙම එකක් නෑ. මම විශ්වාසය පදනම් කරගෙන නෙවෙයි කතෝලික දර්ශනය දිහා බලන්නේ. නමුත් ඇයි මම ජේසු පීඨයි කියන්නේ? මම පැහැදිලි කරන්න හදන්නේ අන්න ඒක. මම මේ කියන්නේ ජේසු පීඨයි කියලා ආදරේ කියලා. අම්මේ මං ආදරේ, නංගි මං ආදරේ කියලා. මේ ජේසු පීඨයි කියන්නේ මේ ආමන්ත්‍රණය පරයාය වෙන ආදරය කියන එකට. එතකොට මේ අද දවසේ ජේසු නෙවෙයි මොන දවසක ජේසු කිව්වත් ඒ වචනේ යෙදුම ආදරයට පරයාය සන්දර්භයක තමයි පිටන්නේ. අනික තමයි මට කියන්න ඕනේ මූලිකවම මේ සන්දර්භයට මම හේතුව විදියට. ඒතර ආදරේ නැති තැනක අද දවසේ ජේසු ක්‍රියාත්මක වෙන්න විදියක් නැහැ මට අනුව. ඒ අනුව මේ ක්‍රියාවලියම ආදරේ පදනම් කරගත්තු ක්‍රියාවලියක්. ඒක පැහැදිලිවම මූලික තලයේම පේන්න තියෙන කාරණාවක් මේක. ආදරේ පවතින තැනක විතරයි මනුෂ්‍යත්වයේ සම්බන්ධ සාකච්ඡාවක් පවතින්නේ. පීඩිතය වෙනුවෙන් පෙනී සිටීමේ ආධ්‍යාත්මික කැඳවීම තියෙන්නේ. මේ මනුෂ්‍යත්වයේ අවදීන් සිටින තැන්වල විතරයි කියන එක මම තදින් විශ්වාස කරනවා. මම පුද්ගලිකව මාව ගත්තොත් එහෙම. මම පීඩිතය වෙනුවෙන් පෙනී සිටීමේ ආධ්‍යාත්මික කැඳවීමක් සහිත තැනැත්තෙක්. මේ ආධ්‍යාත්මිකත්වය කියන්නේ මේ ආත්මය නෙවෙයි. ආධ්‍යාත්මිකත්වය කියන්නේ මේ භාවිතය. ඒක නැත්තම් මේ අභෞතික දෙයක් නෙවෙයි. භෞතිකවම අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ මේ ආධ්‍යාත්මිකත්වයේ තුල. එතකොට මේ පීඩිත භාවයෙන් පීඩිත වෘත්තිකයන්, පීඩිත ලිංගිකත්වයන්, පීඩිත කුලයන්, පීඩිත ජාතීන් වෙනුවෙන්, කොටිම පීඩිත මනුෂ්‍යත්වයේ වෙනුවෙන්, මනුෂ්‍යය වෙනුවෙන් පෙනී ඉන්න එක මගේ ජීවන චර්යාව ඇතුලේ අවියෝජනීය දෙයක්. අඛණ්ඩයි. ඒ වගේම අනම්‍යයි. එතකොට අද දවසේ ජේසු භාවිතය මොකද්ද කියලා මම සහසුද්දෙම දන්නේ නැති වුණා. මම ওই යාන්ත්‍රණය ඇතුලේ නැති හින්දා. මේ ඒකරාශි වෙලා ඉන්න මහින්ද නාමල් සහ ෆාදර් ජයනන්ද ඒ වගේ ඒ ක්‍රියාකාරීන්ගේ ඉතිහාස භාවිතය අපිත් එක්ක තිබිච්ච ඒක විශ්ලේෂණය කරලා ගත්තම මට ස්ථීර වශයෙන්ම කියන්න පුළුවන් මේ භාවිතය මගේ ජීවන භාවිතයට සමාන්තරයි කියලා. ඒක තමයි මගේ මම මේ වැඩේට එන මූලික මම සමහර අඛණ්ඩව මේකත් එක්ක ඉන්න පුළුවන්. ඒ අඛණ්ඩ භාවයේ කැදවීමට ලැබෙන්නේ මේ සමාන්තර භාවයෙන්ද. අපි දෙකල අතර තියෙනවා. ඒතකොට මේ ක්‍රියා දැන් මේ සාහිත්‍ය ක්‍රියාවලියේ යෙදුම තමයි දිවසිවර සාහිත්‍යයක් කියන එක. ඒතකොට දිව්‍යස් වෙනවද? දැන් දෙව්ස් දිවස් වෙනවද? ඒ කියන්නේ දිවසිවරයා කියන්නේ දෙවියන්ගේ නියෝජිතෙක්ද? ප්‍රොෆට් කියන එකේ සිංහල තේරුම් ගණනාවක් තියෙනවා. අනාගතේ හෙළිදරව් කරන්න. අපි දන්න රමණීය ශාස්ත්‍රීය වචනේ තමයි අනාගත වක්තෘ. ඒතකොට දිවසිවරයා කියන්නේ අනාගතේ හෙළිදරව් කරන්නේ. මම කියන ඔව් කියලා. එහෙම කෙනෙක් තමයි කියලා මම කියනවා. ඔව්. දිවසිවරයා කියන්නේ එහෙම කෙනෙක් තමයි. හැබැයි මම එහෙම කියන්නේ ආගමික දේවවාදී අර්ථකින් නෙවෙයි. මම ඒක කියන්නේ සමාජ විශ්ලේෂණාර්ථයකින්. දිවසිවරයෙක් කියලා මම කියන්නේ සමාජ විශ්ලේෂණාත්මකව දකින්න පුළුවන් කෙනෙක්ට. ඒක විතරක් නෙවෙයි. ඒ දකින්නේ විශේෂණ දකින්නේ තව කෙනෙක්ට වාචිකව පැහැදිලි කරලා දෙන්න පුළුවන් කෙනෙක්ට. දැන් අපි කතා කරන සංදර්භයේ ලිවීම කියන කාර්යය, ලේඛනය කියන එක. එතකොට අපි මේ ලිවීම කියන ප්‍රස්තුත කාරණාවට අදාළව ගත්තොත් දිවසිවර සාහිත්‍ය කියන්නේ ජීවිතය හෝ ජීවිතයේ පවතින සමාජය විශ්ලේෂණාත්මකව එමෙන්ම නිර්මාණාත්මකව පහදා දෙන්න පුළුවන් සාහිත්‍යයකට. හැබැයි ආගමික සාහිත්‍යයක් නෙවෙයි. මෙතන ඒකරාශී වෙලා ඉන්න මේ සභාවේ ඉන්න ඔබ හැමෝම සැබෑ ක්‍රිස්තියානිකාරයන් නම් ඔබට පුළුවන් පහසුවෙන්ම තමන් අවට සිද්ධ වෙන දේ ඒ ජීවිතයේ සමාජ විශ්ලේෂණය කරගන්න. ඒ ජීවිතය ඒ සමාජය නිර්මාණාත්මකව ලේඛනගත කරන්න.
ඒක ආගමික සාහිත්‍ය නෙවෙයි මම අවධාරණය කරනවා. ඒක තමයි සාහිත්‍ය කියන්නේ. තරු පුළුවන් නම් අපි මම අර ඉල්ලීමක් කරපු ගීතයට එන්න පුළුවන්ද තරු? ඔව් පුළුවන්. රුචිර දැන් අපි සින්දුවේ වචන ටික ඔබට දකින්නට පුළුවන්. ගීත ගැන මූලික හැඳින්වීමක් කරන්න. මේ ගීතය ගැන තරුටම පුළුවන් හැඳින්වීමක් කරනවා. නෑ අයියෝ. ඔයා කතා කරන්න. නෑ මේක මම ගන්න මේ ගීතය මම පාවිච්චි කරන්න හිතුවේ මේ සන්දර්භයට අදාළ වෙන හින්දා ඒකයි මට ඕනුනේ මේ ගීතේ නිර්මාණය කරේ තරුත් මැදිහත් වෙලා දිමුතු ප්‍රදීප් කියන මගේ මිත්‍රයාත් මැදිහත් වෙලා තමයි මේ ගීත නිර්මාණය කරේ. මේක කියවන කාරණාව ඔබට පැහැදිලිද? මොකද ඔයගොල්ලෝ දන්න කාරණාවක් හින්දා ඒකේ යම් ප්‍රමාණයක් අපි අහලා ආයි සාකච්ඡාවට යමු අපි.
මම මේ ගීතය අපි වාදනය කරමු කියලා මම හිතුවේ මේ වැඩ ගැන හිතද්දී මොකද මේකට ප්‍රවේශයක් දැන් තමයි මේ සාහිත්‍යික ප්‍රවේශ ගන්න කියලා මම හිතන්නේ. ඒ ප්‍රවේශ ගන්න තමයි දැන් මේක මම විසින් ලියවිච්ච එකක් කලින් කියවුණා. මේ තරුණගේ ආරාධනෙන්. එතකොට ඒක ඇත්තටම මේ චරිතය කවුද කියන එක පැහැදිලි මේ සභාවට මම හිතන්නේ පැහැදිලි වුණා. එතකොට මේ අපි මේ දැන් අපි අහුම්කන්ද ඉස්සරහට මේ යෝහාන් සුභාරංචි 8 වෙනි පරිච්ඡේදයේ පෞකාර ස්ත්‍රිය සම්බන්ධ කාරණාවට. එතකොට මේ අපි ඒ හරහා මම කැමති මේ සාකච්ඡාවට ප්‍රවේශයක් ගන්න. දැන් මේ පෞකාර ස්ත්‍රිය සම්බන්ධව සහ මේ මග්දලාවේ මරියාද මේ දෙන්න එක්කෙනෙක්ද නැද්ද කියලා විශාල ශාස්ත්‍රීය සංවාදයක් තියෙනවා. ඒක පස්සේ ශාස්ත්‍රීය විසඳ ගන්න පුළුවන්. නමුත් මේ මගේ පරිකල්පන ලෝකයේ ඇතුළේ නම් මේ දෙන්නම එක්කෙනෙක් මට. ඒක මට මේ දෙය දෙන්න එක්කෙනෙක්. ඒ කියන්නේ මට හිතෙන්නේ මේ ගැඹුරු ප්‍රේමය පටන් ගන්නෙ මේ මග්දලාවේ මරියා සහ යේසු අතර මේ කියන මේ ලෝගුවේ එල්ලීම ඇතුළේ තමයි. එතකොට ඒ සම්බන්ධව මේ යෝහාන් කොහොමද යෝහාන්ගේ සුභාරංචියේ සුවිශේෂී කොහොමද කියවෙන්නේ කියන 8 වෙනි පරිච්ඡේදය පටන් ගන්නෙ කොහොමද කියන කාරණාව අපි පොඩ්ඩක් අහලා ඒක මෙනෙහි කරගෙන අපි සාකච්ඡාවට යමු. යේසුස් වහන්සේ ඔලිව කන්දට ගියසේක. උන්වහන්සේ අලුයම දේව මාලිගාවට නැවත ආසේක. මුළු සෙනග උන්වහන්සේ ළඟට පැමිණියෝය. උන්වහන්සේ වැඩහිඳ ඔවුන්ට ඉගැන්වූසේක. එවිට කාම මිත්‍යාචාරය කරද්දී අසූ ස්ත්‍රියක් ලියන්නන් හා පරිසිවරුන් විසින් ගෙනවිත් මැද සිටුවා උන්වහන්සේට කතා කොට ආචාරිනී මේ ස්ත්‍රී කාම මිත්‍යාචාරය කරද්දීම අල්ලන ලද්දීය. මෙබඳු අය ගල්ගසා මරන්ට මෝසස් විසින් ව්‍යවස්ථාවෙහි අපට අනකර තිබේ. නමුත් ඔබ මෑ ගැන කියන්නේ කුමක්දැයි ඔවුහු උන්වහන්සේගෙන් ඇසුවෝය. ඔවුන් මෙසේ ඇසුවේ උන්වහන්සේ පරීක්ෂා කරමින් උන්වහන්සේට වරද තබන්නට කාරණයක් ලබන පිණිසය. නමුත් යේසුස් වහන්සේ නැමී ඇඟිල්ලෙන් බිම ලියූසේක. ඔවුන් උන්වහන්සේගෙන් අසාසා සිටියේදී උන්වහන්සේ කෙලින් වී ඔවුන්ට කතා කොට නුඹලා අතරින් පව් නොකළ තැනැත්තා ඇයට පළමු කොට ගලක් ගසාවයි කියා නැවතත් නෙමී ඇඟිල්ලෙන් බිම ලියූසේක. ඔවුහු ඒ අසා වැඩිමහල්ලා පටන් බාලයා දක්වා එකිනෙකා පිටතට ගියෝය. යේසුස් වහන්සේ පමණක් එහි සිටිසේක. ස්ත්‍රීද සිටි තැනම මැද සිටියාය. ශුද්ධ වූ යොහාන් සුභාරංචිය. දැන් අපි අර සින්දුව අහලා ඊට පස්සේ අපි යොහාන් සුවිශේෂයටත් අහුම්කන් දීලා මේ ගත්ත ප්‍රවේශය අතරම මේ පෞකාර ස්ත්‍රිය සම්බන්ධව මේ කතා කරන්නේ නෙවෙයි. මට ඕන ඇත්තට අවශ්‍ය උනේ මේ ජේසු ඇඟිල්ලෙන් කිව්වේ මේ ලියන කාරණාව ගැන මතක් කරගන්න. මට ඇත්තට මේක මේ කාරණා මේ කියන්නේ මේ ලිවීම තුනකින් මට ගන්න පුළුවන් මේ සාකච්ඡාවට අදාළව. ලේඛනය යේසු යමක් ලිව්වා කියන එක. ලේඛන ඉතිහාසය ගත්තම ඒක ලේඛනය තමයි. ඇඟිල්ලෙන් යමක් ලිව්වා. ඊට පස්සේ ඒක තවදුරටත් අපිට සංවර්ධනය කරලා හිතන්න පුළුවන් මේක නිර්මාණාත්මක වැඩක් මේ කරේ කියලා. යේසුස් මේ කරේ නිර්මාණාත්මක වැඩක්. ලියමින් ඉඳලා උත්තර දීලා නැගිටලා ගල් ගහපල්ලා කියලා මේ ඉන්නවනම් පව්කාරෙක් නොවන කෙනෙක්. නැවත ගල් ගහන ඉඩ දීලා නැවත හිස බීමට නැඹුරු කරගෙන නැවත ඇඟිල්ලෙන් ලියනවා. මේක මාර විදි නිර්මාණාත්මක වැඩක්. එතකොට නිර්මාණාත්මක ලේඛනට අදාළවත් මේක සාකච්ඡා කරන්න පුළුවන්. ලේඛනය සහ නිර්මාණාත්මක ලේඛන. ඒක තුන්වෙනි ප්‍රවේශය. ජේසුස් වහන්සේ මොනවද මේ ලිව්වේ? බිම. මේක අපි හිතනවා. අපි හිතනවා මොකද්ද මේ ලිව්වේ කියලා. ඒක අපිට අදාළව නිර්මාණාත්මක ලේඛනය. ඒක අපේ නිර්මාණාත්මක ප්‍රවේශයක් එන්න අපි යේසුස් මොනවද බිම ඇඟිල්ලෙන් ලිව්වේ? ඒක අපිට කවියක් වෙන්න පුළුවන්. ඒක අපිට විශාල අපේ කෙටි කතාවක් ගන්න සින්දුවක් වෙන්න පුළුවන්. ඒක එහෙම නැත්නම් දැන් මට අනුව නම් විශාල නවකතාවක ප්‍රවේශයක් තියෙනවා මේ ක්‍රියා මේ සරල ක්‍රියාවේ සරල විදිහට පේන බිම ඇඟිල්ලෙන් අනින ක්‍රියාවේ.
මං කියන්නේ මෙන්න මෙහි අපි දකින්න දේ ගැන මෙන්න මෙහෙම හිතනකම තමයි මේ වැඩේ පටන් ගන්න ඕනේ කියලා. එතකොට අපි මට හිතෙනවා අපි කසන්සාකිස් වගේ ග්‍රීසියේ නිකොස් කසන්සාකිස් ගියා සෝබ ද ග්‍රීක් ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ක්‍රයිස්ට් වගේ දේවල් විශාල පොත් ලියපු පල්ලියෙන් නිරපපු කසන්සාකිස් වගේ ලේඛකයෙක්ට මේ ලාස්ට් ටෙම්ප්ටේෂන් ඔෆ් ක්‍රයිස්ට් කියන කෘතිය වගේ දෙයකට මේ පෙළඹීම එන්නේ නැත්තේ කියලා මට හිතෙනවා පුද්ගලිකව මෙන්න මේ ගල් ගහන සිද්ධියම කියලා මට හිතෙනවා එයා කොහෙවත් කියලා නැහැ මට හිතෙනවා මේ වගේ ප්‍රවේශකින් තමයි එන්නේ එයා මේ සිද්ධිය දිහා නිර්මාණාත්මකව හිතන්න අරගෙන එයා හැබැයි ජේසුගේ පැත්තෙන් ගත්තොත් ජේසු නිර්මාණාත්මක වැඩක් කරේ නිර්මාණාත්මක ලිවීමක් කරේ එක පැත්තකින් ලේඛනය එක පැත්තකින් නිර්මාණාත්මක ලේඛනය මට හිතෙනවා ඇත්තට මේ ජේසු සහ මග්දලාවේ මරියා මං හිතන්නේ මේ යා කියනමයි මේ අතර සමීප ආදරයක් ගොඩ නැගුණා කියන සංකල්පය අපිට ගන්න පුළුවන් නම් හරිද මොකද ඒ දෙන්න අතර ආදරයක් ගොඩ නැගනවා කියන එකට අපි කියන්න අපි බය වෙන්න ඕනේ නැහැ මොකද අපි ආත්මය අපි අද දවසේ ජේසු කියලා අපි ආදරය ගැන මේ කතා කරන්නේ ජේසු පිටයි කියන්නේ ආදරය ගැන ඒක උන් දෙදෙනා ආදරය කරයි කියන එක මේ විශාල භයානක දෙයක් නෙවෙයි ආදරය කරා නම් ආදරය කරා එතකොට ඒක තමයි ජීවිතය එතකොට අපි අද ප්‍රස්තුත මාතෘකාවට එනකොට ලේඛනය සහ නිර්මාණාත්මක ලේඛනය මේ මාතෘකාවේ හින්දා මේ මාතෘකාවේ මාතෘකාව විසින් ගේන සීමාව හින්දා එක පැත්තකින් මොකද ලේඛනය කියලා කාලයක් තියෙනවා ඒ හින්දා අපේ නිර්මාණාත්මක ලිවීම ගැන එක පාර්ට් එන්න බැරුව යනවා ඒ හින්දා අපේ ලේඛනය කියන එක යම් ප්‍රමාණයකට සාකච්ඡා කරමින් ඉතිහාසය මෙනෙහි කරමින් මේක දන්න ඉතිහාසය හදාරපු අය ලේඛන ඉතිහාසය අය දන්නවා වුණාට මෙතන අලුතෙන් ලිවීමට ප්‍රවේශ වෙන කවුරු ඉන්නවා නම් ලේඛන ඉතිහාසය ගොඩනැගීම ගැන සංක්ෂිප්ත කර අදහසක් දක්වමින් අපිට පුළුවන් නිර්මාණාත්මක ලිවීම කියන පැත්තට හිමීට යොමු වෙන්න. ඒක මොකද්ද මේ ලේඛනය කියන්නේ? එතකොට සරලව ගත්තම ලේඛනය කියන්නේ යම්කිසි අරමුණක් සහිතව ලියන එකට. ලේඛනය කියන්නේ ඒකට. මරු ලියනව නෙවෙයි, මරු කියනව නෙවෙයි. අරමුණක් සහිතව ලියන එකට. මේක තමයි පොදු සරල පැහැදිලි කිරීම ලේඛනය සම්බන්ධව. නමුත් මේ මම නිරීක්ෂණය කළා තියෙනවා දරුවෝ මම පුංචි කාලේ ඉඳන් මම ලොකු වෙද්දි මේ එක මම වුණත් ලියලා තියෙනවා එහෙම මේ දරුවෝ යම් බලි කුරුටු අදින විත්ති වල චෝක් කැලි වලින් පැන්සල් වලින් පෑන් වලින් පාටවල් වලින් පින්සල් වලින් එතකොට ඒ වල කිසිම අර්ථයක් අපිට දකින්න බැරුව යනවා නමුත් අපිට එහෙම කියන්න පුළුවන්ද මේ නමුත් ඒ ලිවීමේ ක්‍රියාවලියට අරමුණක් නැහැ කියලා දරුවෙක් ලියනවා කියලා කියන්නේ අර ලියන්න පුළුවන් කියලා පෙන්වන්න හදනවා ඒකම අරමුණක් එක පැත්තකින් ගත්තොත් එහෙම මට පුළුවන් ලියන්න ඕගලන්ට වගේ කියලා කියන්න. එතකොට මම හිතනවා මම පුද්ගලිකව හිතනවා අර සරල අර්ථකථනයේ ලේඛනය කියන්නේ කිසියම් අරමුණක් සහිතව ලියන කියන එකට අමතරව එකතු වීමක් කරන්න ලේඛනය කියන්නේ අරමුණක් ඇතුව ලියීමට අමතරව ඒ අර්ථයක් සම්පාදනය කරන්න පුළුවන් වීම. ඒ ලියලා තියෙන දෙයින් යම්කිසි අර්ථයක් සම්පාදනය වෙන්න ඕනේ. ඒක සංයුක්ත වෙන්න පුළුවන්, ඒක වියුක්ත වෙන්න පුළුවන්. හැබැයි අර්ථයක් සම්පාදනය වීම තමයි ලිවීම කියලා මම හිතන්නේ. ලේඛනය කියන්නේ. අපි ඔය අමූර්ත චිත්‍ර කරන ඇබ්ස්ට්‍රැක්ට් ආර්ට් කියලා තියෙන්නේ. ඒගොල්ලෝ අපි කියමුකෝ ඒගොල්ලෝ අදින ඇදිලි අපි දැකලා තියෙනවනේ. බෝඩ් පෙරලාගෙන නැත්තම් බිත්ති වලට තීන්ත විසි කරමින්. එතකොට අර දරුවාගේ ක්‍රියාවලියම තමයි ඒක කන්ටිනියු වෙන්නේ. අපිට නැහැ කිව්වට දරුවෝ කියන ලියන එක තේරෙන්නේ නැහැ කිව්වට ඒක වැඩේටියොත් කරනවා. හැබැයි ඒකට හැඟීමක් තේරුමක් තියෙනවා කියලා අපි විශ්වාස කරන්න ගන්නවා. එතකොට ඒ චිත්‍ර සහ රූප සටහන් එක්ක තියෙන කේන්ද්‍රීය බැඳීම හින්දා එතකොට කොටින්ම එතකොට අපිට කියන්න වෙනවා මේ ලේඛනය කියන කාරණාවේ මූලික රූපය හැදෙන්නේ චිත්‍රකරණය හරහා ඇතුලේ කියලා. එතකොට එතකොට අපිට තේරෙනවා මේ ලේඛනය කියන කාරණාවේ මේ චිත්‍ර වලින් ආරම්භ වුණොත් එහෙනම් මේක කොයි චිත්‍ර වලින්ද ආරම්භ වෙන්නේ? ඒක තමයි ලෙන් අපි කියුවා ඒක ආරම්භ වෙන්නේ ඇත්ත වශයෙන්ම මේ ගල් යුගයේ පශ්චාත් ගල් යුගයේ පසු කාලින ගල් යුගයේ කියන්නේ මීට අවුරුදු 14000කට එහා පැත්තේ ඉඳන් අවුරුදු 43000ක් විතර එහාට වෙනකම්ම ඈතට විහිදෙන ගුහාවලට අදාළ චිත්‍ර ප්‍රකාශනයන් අපිට හම්බ වෙලා තියෙනවා. විද්‍යානුකූලව තහවුරු වෙලා තියෙනවා යුගයන් එක්කම. පශ්චාත් ගල් යුගයේ. එතකොට මම මේ ඉන්න කලාපය ගත්තොත් එහෙම මේ උතුරු ස්පාඤ්ඤය තමිරලෙන් සිතුවම් ප්‍රංශයේ ලාස්කෝලෙන් සිතුවම් මේ කියන ප්‍රකට ගල් ගුහා ඇතුළු ගල් ගුහා සිත්තම් තියෙන තැන් 350ක විතර හඳුනගෙන තියෙනවා මේ මං ඉන්න කලාපේ. දැන් මේ වෙලාවේ මං ඉන්න කලාපේ. නමුත් ස්පාඤ්ඤයේ මොන්ත කැස්ටිලෝ කියලා කලාපයේ හම්බ වෙච්ච චිත්‍රය අවුරුදු 40000ක් විතර ඈතදී අඳපු දේවල් බව තහවුරු වුණා.
එතකොට නමුත් මේ විද්‍යානුකූල කාල නිර්ණයන්ට අනුකූල පැරණිම චිත්‍ර හම්බෙලා තියෙන දැන්ට මේ වෙනකොට ඉන්දුනීසියාවේ. ඒවා අවුරුදු 43000ක් විතර ඈතදී ඇඳපු චිත්‍ර. එතකොට මේ හරහා තමයි මේ ලේඛනය විකාශනය වෙන්නේ. එතකොට ලේඛනය කියන සංසිද්ධිය පදනම මේ චිත්‍ර හරහාම තමයි මේ සිද්ධ වෙන්නේ. එතකොට ක්‍රිස්තුපූර්ව 8000 දක්වා ක්‍රිස්තුපූර්ව 8000 දක්වා ඈත අතීතයට මේ අකුරු වල මූලික හැඩතලය මුණ ගැහිම අපිට ඉතිහාසයෙන් සාක්ෂි සහිතව හම්බ වෙනවා. එතකොට ඒක හැබැයි ඒකේ මූලික රූපය ක්‍රිස්තු කියන ගුහා සිටුවම් තියෙන අතීතය දක්වා ක්‍රිස්තු පූර්ව ඈත අතීතයට විහිදුනේ නැති වුණත් ක්‍රිස්තු පූර්ව 35 වෙනි සියවස වෙනකොට නිශ්චිත විදියටම මේ ලියවුණු අකුරු හම්බ වෙන්න පටන් ගන්නවා. ඒවට කියනවා ඇත්තටම අරකේ විකාශනය පික්ටෝග්‍රෑම්. එහෙම නැත්නම් අපි කියනවා මේ සිංහලෙන් අපිට කියන්න පුළුවන් රූපමය අක්ෂර කියලා. චිත්‍රාක්ෂර කියලා කියන්නත් පුළුවන්. එතකොට මේවා හම්බ වෙන ගටන් ගන්නවා මේ ඉතිහාසයේ මේ ඈත ඉතිහාසයේ. ඒ කියන්නේ 35 වෙනි සියවස දක්වා ක්‍රිස්තු පූර්ව. එතකොට මේ අක්ෂර කොට නැගීමේ ඉතිහාසයේදී මෙසොපොතේමියානු ශිෂ්ටාචාරයේ සුමේරියානු පූජකයෝ විශාල ශ්‍රමයක් දාලා තිනවා කියලා පැහැදිලි වෙනවා ඒ ලියවීම් හදාරනකොට. එතෙන් සිටන් ක්‍රිස්තු පූර්ව 35 වෙනි සියවසේ ඉඳන් ක්‍රිස්තු පූර්ව 11 වෙනි සියවස දක්වා මේ ආකාර ලෝකයේ තැන් වල මේ අක්ෂර තියෙන ටැබ්ලට්ස් අපි කියන්නේ ඔය මේ පුවරු කියලා. අර අපි දන්නවනේ මේ මෝසස්ට හම්බුන පුවරු වගේ ඒ පුවරු වල තමයි මම කොටලා තියෙන්නේ. ඒතර ඒවා එක පැත්තකින් ඊජිප්තුව හරහා ස්පාඤ්ඤය දක්වාම තියෙනවා මේ පුවරු මේ හම්බුලා තියෙනවා මේ අක්ෂර කියන එක. අනිත් පැත්තෙන් ගත්තොත් අපි ඉන්න කලාපේ ලංකාව කියන කලාපේ ගත්තොත් ආසියාතික චීනය දක්වා තියෙනවා ඒවා. එතකොට මේ පික්ටෝ දැන් මේක මේ රූපාක්ෂර පික්ටෝග්‍රෑම් කියන එක හරහා තමයි මේක මේ ගොඩ නැගෙන්නේ. හැබැයි දැන් ටිකක් කලනවා මේක මදි වෙනවා. මේ අකුරු ලියලා අකුරු මවන එක චිත්‍ර වලින් මේ වචන මවන එක මදි වෙනවා ටිකක් කල් යනකොට. එතකොට ඒක අවශ්‍ය වෙන අදහස් කියන්නේ. අන්න ඒක තමයි විකාශනය මේ අපි මේ කියන නිර්මාණාත්මක ලේඛනය දක්වා එනකොට ලේඛනය කියන කතන්දරේ පදනම තියෙන්නේ මෙන්න මේ විකාශය හරහා. එතකොට ඒ පික්ටෝග්‍රෑම් මදි වෙනකොට අදහස් කියන්න අවශ්‍ය වෙනවා. සංකල්ප කියන්න අවශ්‍ය වෙනවා. එතකොට තමයි ඉඩියෝග්‍රෑම් මතුවෙන්නේ. අපිට කියන්න පුළුවන් අයිඩියෝග්‍රෑම් කියලාත් කියන්න පුළුවන්. අයිඩියෝග්‍රෑම් විදිහට මේ එන්න පුළුවන්. අපි කියමු සිංහලෙන් අපි සරලව නිකන් තේරුම් ගන්න හදලා සංකල්ප ලේඛනය. අරක චිත්‍රසෝ රූපාක්ෂර. මේක සංකල්ප ලේඛනය එනවා දැන් මේ මානව අතට මේ විකාශය ඇතුලේ. ශිෂ්ටාචාරය ඇතුලේ. එතකොට අදහස් කියන්නේ මොකද්ද පාවිච්චි කරන්න පුළුවන් මේ මැටීරියල්ස් මොන වගේ දේවල්ද පාවිච්චි කරන්න පුළුවන් කියලා මැටි පුවරුව. ඒ වගේ දේවල් තෝර ගැනීම එන්නේ ඊට පස්සේ. එතකොට අපි කියමු උදාහරණයකට අපි දැන් අපි කතන්දර කලාවට එනවනේ එකමත් එක දවසක් කියලා. එකමත් එක දවසක කියලා අපි පටන් ගන්නනේ කතන්දර. එතකොට අපිට එතන කුරුල්ලෙක් කොටලා තියෙනවා. එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ මිනිස්සු මේ එකමත් එක දවසක කතාවක් තමයි මේ කියන්නේ යන්නේ කියලා. හරි. එතකොට අපි ඉරක් ඇඳලා තියෙනවා. එතකොට දවසක් උදා වෙලා තියෙනවා. එතකොට ඒ වගේ මේ සත්ත්ව රූප වෙනවා. එතකොට සත්ත්ව රූප වලින් ඒගොල්ලෝ මේ විවිධ ගනුදෙනු කිරීම නිරූපණය කරලා තියෙනවා. එතකොට මානව පය ලකුණ තියෙනවා. එතකොට ඒගොල්ලෝගේ ඇවිදීම සංචාරය කිරීම. එතකොට අපි ඉරි තුනක් ඇඳලා තිබුණොත් එතකොට එතන කියන්න පුළුවන් ගංගාවක් තිබුණා කියන එක. ජල මාර්ගයක් තිබුණා කියන එක. මේ බඳු අදහස් ප්‍රකාශ කිරීම ඒ කියන්නේ එතකොට මේවා ක්‍රමානුකූලව ස්ථානගත කරාම යම්කිසි පුවරුවක එතන අදහසක් සම්පාදනය වෙනවා. ඒක කියව ගන්න පුළුවන් ඒ ක්‍රියාවලිය සම්බන්ධ වුණාම මේ අදහස් කියව ගන්න පුළුවන් බවට පත් වෙනවා. හැබැයි ඒ කියන්නේ මේ අතරතුර ක්‍රිස්තු පූර්ව 21 වෙනි සියවස වෙනකොටත් මේ හම්බ වෙච්ච එකක් තියෙනවා මේ ඒක තමයි ලෝකේ මූලිකම කවිය විදියට සැලකන මේ අතීතෙම ඒවත් සුමේරියානු මේ මැටි පූර්ව වලින් තමයි හම්බ වෙන්නේ. දැනටත් තියෙනවා ස්තාන්බුල් කෞතුකාගාරේ ඒකේ තියෙන කවියක්. කියන්නේ තමන්ගේ මනමාලිය සම්බන්ධව මනමාලිය කියලා bridegroom dear to my heart එහෙම කියලා පටන් ගන්න කුඩා කවියක් තියෙනවා මේ මැටි පූර්වක ලියපු. ඒ කාලෙත් මේ නිර්මාණාත්මක දේවල් මතුවෙමින් තිබිලා තියෙනවා. දැන් ඊළඟට තමයි අපි කතා කරන මේ ශබ්ද. මේ ශබ්ද අපි මේ හෝඩි හැදෙන්නේ මේ ශබ්ද වලට සංකේත දෙන එක හැදෙන්නේ ඔය යුගයෙන් පස්සේ අර රූප හදන එකෙන් ඉර කුරුල්ලා පය ලකුණු
සත්තු එහෙම ඒ ඇඳිල්ලෙන් පස්සේ අදහස් ප්‍රකාශ කිරීමෙන් පස්සේ ශබ්ද වලටම වචන කතා කරනවනේ දැන්. එතකොට ඒකට මේ සංකේත දෙන එක අපිට ඒක සිංහලෙන් ස්වර හෝ ශබ්ද ශික්ෂාව විදිහට ගන්න පුළුවන් ඕනනම්. එතකොට එහෙම නැත්නම් ස්වර ශාස්ත්‍රය හෝ ශබ්ද විද්‍යාව විදිහට ගන්නත් පුළුවන්. අපි කතා කරනකොට මතුවෙන හඬ අපි දන්නවනේ නාසික හඬ අපි නහයෙන් මතුවෙන උගුරෙන් මතුවෙන නළල ඔළුව උඩින් මතුවෙන බඩෙන් එනවා. ඒ ශබ්ද මතුවෙන තැන් එක්ක ඒවට සංකේත දීලා හෝඩියක් නිර්මාණය කරන එක ලෝකේ පුරාම තැන් වල විවිධ විදියට. ඊට පසු යුගයේ ශිෂ්ටාචාරය මතුවෙනවා ඔන්න ඒ විදියට. එතකොට මැටි පෝරු හදලා ඒවා උල් ආයුධ වලින් ඒවා ලිවීම ඉතිහාසයේ විසින් ඉතිහාසයේ මිනිස්සයා විසින් දිගින් දිගටම කරගෙන අවිල්ලා තියෙනවා. මේ මානව පරිණාමය සිද්ධ වෙන්නේ මේ ඊළඟ අධියර විදිහට තමයි මේ හෝඩි බී වෙලා ඊට පස්සේ මේක මේ අවසානයේ භාෂාව විද්‍යානුකූල විශ්ලේෂණයක් කරන වාග් විද්‍යාව බිහි වෙන්නේ ඊට පස්සේ. කොහොමද මේවා හමුුනේ කියන එක අපිට විග්‍රහ කරගන්න විද්‍යාවක් ඕන වෙනවා. වාග් විද්‍යාව බිහි වෙන්නේ ඒ විදිහට. එතකොට අපි මේ දිගටම කතා කරලා ආවා. මොකද ලේඛනය ගැන අපි කතා කරන්න ඕන හින්දා මම මේ කතා කරන්නේ. මේක නීරස වුණත් මේක අහුම්කම් දෙනවා. මොකද ලේඛනය එහෙම තමයි ආවේ කියන එක අපි දැනගන්න ඕනේ. අපි මේ දිගටම කතා කරනවා මානව ප්‍රකාශනයේ සමස්ත ඉතිහාසයෙන් එකට තමයි විග්‍රහ කරන විද්‍යානුකූල ක්‍රමවේදයක් අපි කියන්නේ ඓතිහාසික ග්‍රන්ථ විද්‍යාව කියලා. මේකට මෙහිදී අපිට අදාළ ලේඛන මාධ්‍යයන් හා ද්‍රව්‍යයන් අධ්‍යයනය කරනවා. අපි ලංකාවට අදාළව ගමුකෝ ඒක. ලංකාවට ගත්තොත් අපි හූවේ ඉඳන් හූවෙන් අපි සංනිවේදනය කරනවා. බෙරනාද වලින්, දුම, ශිලා ලේඛන, මැටි පුවරු, උණ පතුරු, පුස්කොළ පොත්, රන් රෙදි තඹපත්, රෙදි වල අපි පණිවිඩ ලියලා තියෙනවා. මේ විදිහේ මේ සියලු දේ අධ්‍යයනය කරන එක ඓතිහාසික ග්‍රන්ථ විද්‍යාවට පත් වෙන්නේ මේ පුස්කොළ පොත් දක්වා ඒක විද්‍යානුකූලව හදාරන එකට. මීට සමාන්තරව තාම කතන්දර කලාව ලිවීම දක්වා වර්ධනය වෙලා නැහැ මේක. තාම කෙටියෙන් අදහස් ප්‍රකාශ කරන දේවල් තමයි පුවරු වල එහෙම තියෙන්නේ. කතන්දර කියීම කලාව හැබැයි මුඛ පරම්පරාගතව ඒක තමයි අර දඩේමේ ගිහිල්ලා අර ගල් යුගයේ දඩේමේ ගිහිල්ලා ඇවිල්ලා ඒ ගුහාවල ඒ චිත්‍ර තියෙන එක හැමතරම ගුහාවල ජීවත් වීමේ අවකාශයේ නිවාස කියන එක ගුහාවනේ. ඒ ගුහාවල ඒ චිත්‍ර තියෙන්නේ අර එළිය ලැබුව අත්දැකීම් කැලෑවේ ලැබුව අත්දැකීම් තමයි මේ කතන්දර විදියට මේ ගල් ගුහාව ඇතුලේ නිර්මාණය වෙන්නේ. ඒවා අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ අතර සංනිවේදනය කරන්න පුළුවන්. අපි දරුවෙක්ට ඇවිල්ලා කියනවා වෙන්නත් පුළුවන්. මෙහෙම වුණා, මෙහෙම හම්බුණා, මෙයා හම්බුණා කියන එක ඒ කතාව දිගටම එනවා. ඇත්තට මේ ලේඛන ඉතිහාසය ගැන ඔබට ඕනෑ තරම් තොරතුරු හොයාගන්නට පුළුවන් අන්තර්ජාලයෙන්. ඒ වගේම මේ චිත්‍ර විෂය ඉගෙන ගත්තා නම් මේ ගුහා චිත්‍ර හමු වෙලා ඇති මීට වඩා ගොඩ ලංකාවෙත් තියෙනවා එවැනි ගුහා චිත්‍ර තියෙන තැන්. ඒ ගැන ඔබට හොයා බලන්නට පුළුවන්. ඔව් මම හිතන්නේ මංජුල අපි මාතෘකාව දැම්ම වගේම ලේඛනය අපි යමක නිරත වෙද්දී ඒක ඇත්තටම කොහොමද දැන් මොකක් හරි ලියනවා අපි යම් කිසි දෙයක නිරත වෙනකොට ඒකේ ඓතිහාසිකව දැක ගැනීම ඉතා වැදගත්. ඉතින් මංජුල ඓතිහාසික කතාවක් කියන්නේ ඔබ සමහර තැන්වලදී විවිධ විෂයන් වල ඉගෙන ගත්තට අපි මෙනෙහි කළ යුතු වෙනවා මෙන්න මානවයා අර කිව්ව අරමුණක් සඳහා සංනිවේදන වමනාවක් සඳහා අනේකා එක්ක බෙදා ගැනීමේ වමනාවක් සඳහා තමයි මේ ඉතිහාසයේ අවශ්‍යතාවයක් පිණිස මේක නිර්මාණය වෙනවා. ඒ නිසා අද අපි කරනකොට ඒක ඓතිහාසික ගමනක කොටස්කරුවෙක් ලෙස තමයි වෙන්නේ. ඔවුන් සියලු දෙනා නිර්මාණය කරපු එක කොටස්කරුවෙක් ලෙස අද අපි යතුරු පුවරුවේ ඉඳගෙන මේ කරද්දී අපට මතක් වෙන්නට ඕනේ අතීත මුතුන් මිත්තන් මේක මේ විදිහට කරගෙන ආපු එක පරිණාමීය එක යුගයක් අපි අද නියෝජනය කරනවා. ඒ නිසා ඒකට අවදි වීම වැදගත්. ලේඛනය ආවේ එහෙමයි කියන එක ඒක එක්ක නිර්මාණශීලීත්වය එන්නේ කොහොමද කියන එක මංජුල ඊළඟට කතා කරන්න උත්සාහ කරයි. අපි කොයි විදියෙන් හරි එතකොට ලියනවා කියන එක ලේඛනය යෙදෙනවා කියන එක ඔය රාජකාරී ලිපියක් එහෙම නැත්නම් අපේ කියන්නේ ජීවදත්ත පත්‍රිකාවක් වගේ එකකින් එහාට ගියාම අර මූලික
රාජකාරී මේකක් දෙයක් කරුණම අනිත් සියලුම දේකදී අපිට මේ නිර්මාණශීලී ලේඛනය නිර්මාණශීලීත්වය එකතු වීම අවශ්‍ය වෙනවා. එතකොට ඒකට තමයි අපි මේ ප්‍රවේශයක් ගන්න යන්නේ. එතකොට හුදෙක් නිර්මාණශීලී ලේඛනය කියලා කියන්නේ කවියක් නවකතාවක් විතරක් නෙමෙයි. අපි පුවත්පත් විශේෂාංගයකදීත් අපේ නිර්මාණශීලී භාවය තියෙනවා. එතකොට පංකිවේ එකයි සමහර ඉතාම සීමිත දෙයකදී විතරයි අපිට නිර්මාණශීලී වෙන්නේ නැතුව ඒ තියෙන ආකෘතියකට ලියන්න වෙන. රාජකාරී ලිපියෙන් මෙතෙන් ලිපිය ලිව්වා මේකේ. හැබැයි රාජකාරී ලිපියක් පවා යම් කිසි අපි හිතමුකෝ යම් කෙනෙක්ගේ දුක් ගැනවිල්ලක් එයාට ලියන්න තියෙනවා ග්‍රාම සේවකට දිසාපතිට. එතකොට එයා ලියන විදිය අපි හිතමුකෝ දිසාපතිතුමා දිසාපති කාර්යාලයේ මොනරා කරලා ආකෘතිය. නමුත් එයා ඇතුළේ ලියන එක කොයි විදිහටද තමන්ගේ ලියවෙන්නේ කියන එක විසින් බලපෑමක් කරනවා. ඒ කියන පුද්ගලයාට මේ කටයුත්ත කරනවද නැද්ද කියන එක සඳහාත්. පංචුල හරිනම් මම නවතින්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක හැමතැනම අපිට භාවිත වෙන එකක් තමයි නිර්මාණශීලී ලේඛනේ. මං කිව්වා තාම සීමිත එක දෙකකදී ඇරුණයින් පස්සේ මං කිව්වා ඒක රාජකාරී ලිපියක් තුල පවා ඔබගේ මේ භාවිතයේ නිර්මාණශීලී අන් කෙනා කෙරෙහි sannivedanaya කරද්දී ලොකු බලපෑමක් ඇති කරනවා. ඒ අරමුණු ඉෂ්ට කරනවා. ඒ පැවරුම් ඉෂ්ට කරනවා. මම දැන් අර කාලේ පොඩ ගියේ හින්දා අර මම කිව්ව ලේඛනයේ සම්බන්ධ කාරණාව මම එහෙමම තියලා ඒ කියන්නේ තව දීර්ඝව ලේඛනයේ මේ දක්වා වෙනකන් ඩිජිටල් වෙනකම් අපිට කතා කරන්න පුළුවන් කාරණා ගොඩක් තියෙනවා. මුද්‍රණ යන්ත්‍රය කොහොමද බිහි වුනේ, මුද්‍රණ කර්මාන්තය මුලින්ම කවුද කොහොමද මේ පොත්පත් බිහි වුනේ, බයිබලය හෝ ඊට කලින් ඒව සාකච්ඡා කරන්න පුළුවන් අපිට දිගටම මේ ක්‍රියාවලිය අපි ඉන්න හින්දා දැන් අපි ඇත්තටම මාතෘකාවට යමු නිර්මාණාත්මක ලේඛනය කියන කාරණාවට. ඒ කියන්නේ අපි ඇත්තටම විෂය ඇත්තටම ලේඛනය අපි එතකොට නිර්මාණාත්මක ලේඛනය කියන සරලවම කියනවා නම් මට අනුව ඒ කියන්නේ මේ මනසේ පවතින අපි තුල පවතින නිර්මාණාත්මක බව. ඒ කියන්නේ ක්‍රියේටිවිටි කියලා අපි කියන්නේ. ඒක උපයෝගී කරගෙන ලියන කිසියම් ලියවිල්ලක්. සරලව කියනවා නම් ඔය ක්‍රියේටිවිටි යූස් කරලා අපි තුල තියෙන මේ ලියන යම් කිසි ලියවිල්ලකට තමයි නිර්මාණාත්මක ලේඛනය කියන්නේ. ඒකේ විවිධ ශානර අපි කොයි ශානර කියලා කියන්නේ විවිධ ශානර තියෙනවා මේකේ ශාල වශයෙන් තියෙනවා සහ අනුශානර. එතකොට අපිට සලකා බලන්න වෙනවා මේ නිර්මාණශීලීත්වය කියන්නේ මොකක්ද එතකොට. අපි බලමු මේ නන්දන වීරසිංහ කවියගේ සහස්‍ර රැස් යට කෘතිය එනවා කෙටි කවියක් තියෙනවා. ඒකේ මාතෘකාව හිස් අරුත කියලා. තරු කියනවද? ඉතා කෙටි කවියක්. මේ වස් දඬුව සහ මුලින්ම හිස්ව ඉඩහරි මට රිසි වැයුම වයන්නට. දැන් මේ වස් දඬුව තියෙනවා. නේ ටූල් එකේ තියෙනවා අපිට අවශ්‍ය. නැත්නම් ඉන්ස්ට්‍රුමන්ට් එකේ අතර ලැබිලා තියෙනවා. හැබැයි ඒකේ එළියට එන්නේ මොකද්ද? ඒ එන්නේ වයන්නගේ ටැලන්ට් එක. වයන්නට තියෙන අභ්‍යන්තර පෙළඹවීම, අභ්‍යන්තර ඇවිලීම. ඒක හරහා තමයි අපිට කලාව මතු වෙන්නේ. කලාව කියන්නේ වස් දඬුව නෙවෙයි. ඒක මතු වන දේ. උදාහරණයක් මම කතාවක් කරලා තියෙන වස් දඬුව හින්දා මම කියන්නම් පොඩි නිකන් අතුරු කතාවක් ඒක. ඔයගොල්ලෝ හැමෝම දන්න අපි කසුන් කල්ලාහරගේ තාත්තා එච්.එම්. ජයවර්ධන ගැන මම දන්න කාරණාවක්. එතකොට මේ එච්.එම්. ජයවර්ධන කියන මහා සංගීතඥයා. එතකොට ඔහු ඇත්තටම ඔහුගේ ආරම්භය තමයි ඔහු තාම දක්ෂ අති දක්ෂ බටනලා වාදකයෙක්. ඒක ඔහුගේ අභ්‍යන්තර කැඳවීම බටනලා වයන එක. එතකොට මේ ඔහු ඉස්කෝලේ අධ්‍යාපනයේ එහෙම අධ්‍යාපනය හමාර කරලා කියන්නේ ඒක සාර්ථක වෙලා නැහැ. අසාර්ථක අධ්‍යාපනයක් යෙදලා ඔහු විවිධ රැකියාවන් කරමින් දුෂ්කර රැකියාවන් විවිධ වර්ගයේ දුෂ්කර රැකියාවන් අපි දන්න ඒව කරමින් ඒ සියලු රැකියාවල් ඇස්සේ ලැබෙන සියලු විවේකවලදී අර වස් දඬුව වයන බටනලා වාදනය කරනවා. එතකොට ඒකට මේ කිසියම් වශී වීමකින් බලන් ඉන්නවා ඔය අවට ඉන්න මිත්‍රයෝ සියලු දෙනා. ඊට පස්සේ ඔහුගේ හවස වාදනය කරද්දී වෙලා කරා වාදනය කරමින් යද්දී නැත්නම් නැවතිලා වාදනය කරද්දී ගමේ මිනිස්සු ඔක්කොම මේ එච්.එම්. මහත්තයාගේ මේ වැඩේට පුදුමාකාර ඇල්මක් තියෙන්නේ. ඔය අතරතුර ඔහු අධ්‍යාපනය ලැබලත් නැති හින්දා විශාල හොඳ රැකියාවට යන්න පුළුවන් සුදුසුකමක් නොතිබුණ හින්දා
ඌට රැකියාවල් කරන්න වෙන්නේ මේ ආකාර රැකියාවල් හින්දා ඒක ඌ ඉන්නේ කොහෙද මේ තාම ඈත දුෂ්කර දුෂ්කර සියඹලාණ්ඩුව වගේ ප්‍රදේශයක සියඹලාණ්ඩුව ඇත්තටම එතකොට මේ ඌට ආරංචියක් එනවා මේ SLBC එකේ ගුවන් විදුලියේ පුරප්පාඩුවක් තියෙනවා කියලා බටනලා වාදකෙක්ට එතකොට ඌ එනවා කොළඹ මේ පුරප්පාඩුවට ඔහෙල වාදනය කරනවා වැඩේ මරු හොඳට කරලා පෙන්නනවා ඒ ප්‍රශ්නේ ඔහුගේ ටැලන්ට් එක පෙන්වන්නේ නෙවෙයිනේ වැඩි ගුවන් විදුලියේ වයනවා නම් අවශ්‍යතාවයක් තියෙන විශාල එක මොකද්ද? අර ස්වර ප්‍රස්තාර කියවන්න පුළුවන් වෙන්න ඕනේ. නොටේෂන්. එතකොට එච් මහත්තයට මේක බෑ. එතකොට රස්සාව හම්බ වෙන්නේ නැහැ ඔහුට. කොච්චර දක්ෂ වුණත් රස්සාව හම්බ වෙන්නේ නැහැ. නමුත් පසු කාලීනව මේ දක්ෂතාව ගැන ආරංචි වෙලා ඔහු යනවා ඔහුට කැඳවීමක් ලැබෙනවා අමරදේවගෙන්. අමරදේවයන්ගේ කැඳවීමක් ලැබිලා අමරදේවයන් ඉදිරිය ඔහු වයනවා. ඊට පස්සේ අමරදේවයන් ඔහුගේ සුදුසුකම් ඔහුගේ ටැලන්ට් එක දැකලා ඔහුගේ හැකියාව දැකලා කුසලතාවය දැකලා කලා භාවිතය දැකලා අධ්‍යාත්මික ඇවිලීම දැකලා අමරදේව මොකද කරන්නේ? එක දවසක් ඇතුළත සොර ප්‍රස්තාර කියවන හැටි HMට කියලා දෙනවා. ඒ අනුව HMට පසු කාලිනව ගුවන් විදුලි රැකියාව ලැබෙනවා. ඒක තමයි HM ජයවර්ධන කියන කෙනාගේ ආරම්භය. එතන ලස්සන කතාවක් තියෙනවා අමරදේව සම්බන්ධව. ඔහුගේ මේ ප්‍රේමය, අන්‍යෝන්‍ය ප්‍රේමය සම්බන්ධ කාරණා එතනක් තියෙනවා. ඊට පස්සේ HM ගේ පළවෙනි HM කියන්නේ මට නම් රමණීයම විරහව සම්බන්ධ විප්‍රයෝගය සම්බන්ධව රමණීයම තනු නිර්මාපකයා මට නම් මගේ ජීවිතය ඇතුලේ මට නම් HM තමයි තාම. HM අභියෝගය යන මට බෑ මාව සසල කරන තනු නෑ මට තාම. රෝහණ විරසංගේ මම දකින්නේ ප්‍රේමය නම් HM ගේ මම දකින්නේ විරහව. ඒ සංගීතය ඇතුලේ මට දැනෙන්නේ එහෙම. එතකොට HM ගේ පළවෙනි තනුව නිර්මාණය වෙන්නේ පුදුමාකාරයට. ඔව් මාළි මුලසිංහල කියනවා අමරදේව මහත්තයා හම්බ වෙන්නේ. ගිහිල්ලා මොකද කියන්නේ? සර් මේකට අපිට පුළුවන් නම් මේ තනුවක් දාගෙන මෙන්න මේ වචන ටිකට මේ මාළනිට ගයන්න කියලා. එතකොට අමරදේව මහත්තයා කියනවා ඇයි HM මම මේකට දාන්නේ. ඔයාට පුළුවන් මේ වැඩේ කියලා අන්න ධෛර්යය දෙනවා. ප්‍රේමය ප්‍රකාශ කරනවා. මොටිවේට් කරනවා. අන්න මොකද්ද සින්දුව අපි අද දක්වා රස විඳින රජමැදුරක ඉපදී සිටියා නම් කියන ගීත නිර්මාණය වෙන්නේ මේ අමරදේවයන්ගේ ධෛර්යවන්ත කිරීම හරහා තමයි ඒ ප්‍රේමය හරහා තමයි HM දැවන්ත සංගීතඥයෙක් බවට පත් වෙන්නේ මේ ඉතිහාසයේ මේ රමණීය ඉතිහාසයේ මේ බිහි වෙන්නේ මම අර නන්දනගේ කවිය හරහා ආපු හින්දා මම මේ කියන්නේ ඒක ප්‍රධාන කතාව තමයි HM තුල තිබුණා කැඳවීම මොකද්ද ඒ ටැලන්ට් එක ටැලන්ටුව තිබුණා අපි හැමෝම දන්නවා මෙතන ඉන්න සභාවේ ටැලන්ටුව සම්බන්ධ උපමාව. ටැලන්ටුව කියලා මට කියන්නේ මට අනුව ටැලන්ටුව කියන්නේ ටැලන්ට් එක කියන්නේ. මම ඒක හැමතිස්සම පුනරුච්චාරණය කරනවා. ඒත් අපි හැමෝම තුල මේ සභාවේ ඉන්න හැමෝම තුල මේ ටැලන්ටුව තියෙනවා. මේකයි මේ සභාවට ඇවිල්ලා ඉන්නේ. මේකට අහුම්කම් දෙන්නේ. මේ උනන්දුවෙන් මේ ඉන්නේ. අපි එකතු වෙලා ඉන්නේ. අපි ආදරය ප්‍රකාශ කරගන්නේ. මේක තමන් තුල තියෙනවා. හැබැයි ප්‍රශ්නේ අපි ටැලන්ට් උපමාව වගේම අපි හැමෝම බහුතරයක් දෙනා මේ ටැලන්ට්ව Taman තුලම වලලගෙන ඉන්නේ. වලදාගෙන තමයි ඉන්නේ. අර ටැලන්ට්ව පහක් ලැබිච්ච කෙනා එක වැඩි කරගත්තා වගේ දෙකක් ලැබිච්ච කෙනා වැඩි කරගත්තා වගේ නෙවෙයි. ටැලන්ට්ව අපිට ලැබිච්ච එක තනි ටැලන්ට්ව අපි වලදාගෙන ඉන්නේ. ඒක කාටවත් පේන්නේ නැහැ. ඒක ඇතුලේ තියෙන්නේ. එහෙනම් කවුරුත් දන්නේ නැහැ අපි තුල ටැලන්ට්වක් තියෙනවා කියලා. වැඩිලා තියෙන්නේ ඒක. මේ නිර්මාණාත්මක ලීම කියන ක්‍රියාවලිය තුල භාවිතා කරන්න ඕනේ. මෙන්න මේ ටැලන්ටුව. වලලා දාලා හරියන්නේ නැහැ ඒක. ඒතර අපි පටන් ගන්නවන්නේ කොහොමද? පටන් ගන්න ඕනේ ලියලම තමයි පටන් ගන්න ඕනේ. වෙන විදියක් නැහැ. අපි ලියලම තමයි පටන් ගන්න ඕනේ. මෙතන ලියන අයත් ඇති, නොලියපු අයත් ඇති. ලිවීමෙන්ම තමයි අපි නිර්මාණාත්මක ලීම පටන් ගන්න ඕනේ. සුනිල් විජේසිරිවර්ධන කවියා ඔහුගේ ගිරි මුදුන මගේ නිවහන කියන කෘතියේ මෙන්න මේ වගේ කවියක් ලියනවා. ඒක මාතෘකාවක් නැහැ. ඊටාම කෙටි. ඒ කෙටි වගේම ඊටාම විශාලයි ඒ කවිය. දෙවියන් සිනාගස්වනු කැමතිද? ඔබේ සැලසුම ඔහුට පෙන්වන්න. දෙවියන් සිනාගස්වනු කැමතිද? ඔබේ සැලසුම ඔහුට පෙන්වන්න. මට නම් මේක ආරාන්තික විනායන කවියක්. මට මහ තුල මමම සොයන ලැජ්ජාවටපත් වෙනවා මේ අපි මොනතරම් කුඩාද කියලා මේ කවියෙන් සොයන විජේසන් අපිට පෙන්නනවා ඔබ මොනතරම් පුංචි මිනිහෙක්ද කුඩා මිනිහෙක්ද කියලා. ඔබට දෙවියන් සිනාගස්සනු කැමති නම් ඔබේ සැලැස්ම පෙන්වන්න කියලා කියනවා.
මහා සැලසුම්කාරය අභියස. එතකොට අර අපි අර සේකර ලියනවා වගේ අමරදේවට අර බුදුහාමුදුරුවෝ ගැන බුද්ධ ගැන ඉහළ නිල්වන් අහස විනිවිද නැගෙන ඔබගේ යෝධ බුදුබඳ මගේ නිතසිත මෝහනය කර මගේ නිතසිත මෝහනය කර මගේ කුදු බව පසක් කර ඇත. ඇසේ මතුවන කඳුළු බිඳුවේ ගීතයේදී එතකොට ඒකෙම මේ කතෝලික වචන නැත්තම් මට හිතෙන්නේ මේ සුනිල් විජේසේකර ලියලා තියෙන්නේ. මගේ පපුව දැනනවා රිදෙනවා ඒකට. එතකොට අපිට දැන් මේ අරා මම ගන්න හදන්නේ. එතකොට අපි කොච්චර දෙයක් කරා වුණත් අපි කොච්චර මැවීමක් කරන්න හැදුවා වුණත් ඒක පරයාය කරගත්තම අපි පුංචි තමයි. හැබැයි ඒ අපේ මේ පුංචි අපේ දායකත්වයෙන් තමයි මහා විශාල වැඩවලට අත තියන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා අර ටැලන්ටුව මතු කරගත යුතුමයි ඔබ. මතු කරගත යුතුමයි. ඒක වල්ලගෙන ඉන්න අයිතියක් නෑ ඔබට. මොකද්ද මේ නිර්මාණකරණය කියලා කියන්නේ? නිර්මාණයක් කියන්නේ කලින් තිබ්බ දේ නොතිබ්බ දෙයකට. පෙර නොවුවිරු කියලා අපි සාහිත්‍ය හැදෑරීම් වලදී කියන්නේ මෙන්න මේ නිර්මාණයට. ඒ කියන්නේ අපූර්ව අලුතින් උත්පාද වීමක් ඒක. නවෝත්පාදකයක්. තිබෙන දෙයට වෙනස් බිහි කිරීමක්. හැම වැදගත් නිර්මාණයක්ම ඒම බවට පත් වෙන්නේ වෙනත් නිර්මාණයක් නොවන හින්දා. ඒක ඒකම තමයි. ආදරය ගැන අපි ගත්තොත් එහෙම නිර්මාණ চিරාත් කාලයක් තිබුණා. ඒ ආදරය ගැන. දැන් මේ මොහොතේත් ලියවෙනවා. හෙටත් ලියවෙනවා. ඉදිරියට පවතිනවා මේ හැම මේ වැදගත් නිර්මාණ පවතිනවා. හැබැයි මේ හැම නිර්මාණයක්ම ආදරය ගැන තමයි තියෙන්නේ. හැබැයි එකින් එකට වෙනස් සුවයක් වෙනස් රසයක් අපිට දැනෙන්න ගන්නවා. ඒක තමයි නිර්මාණය කියන්නේ ඒක. නිර්මාණය කියන්නේ අන්නේ වෙනසට. එකින් එකට වෙනස් කරලා අපිට ගන්න පුළුවන් කමට. එතකොට අපි දන්නවා මේ බයිබලයේ අපි අරපු ගමන් අපි හැමෝම දන්න බයිබලයේ සුදු බයිබලයේ ආගමික විග්‍රහයට අනුව ඒක අරපු හැටි තියෙන උප්පත්ති පොත. උප්පත්තිය කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මැවීම කියන්නේ. මම මේ කියන එක. මැවීම කියන්නේ මොකද්ද? මැවීම කියන්නේ මේ නිර්මාණය කියන එක. පෙර නොවු විරු විශ්වයේ පෙර තිබිච්ච විශ්වය නෙවෙයි මැවීමෙන් පස්සේ තියෙන්නේ. එතන අලුත් විශ්වයක් තියෙන්නේ. දැන් මට බයිබලය කියන්නේ ආගමික සාහිත්‍යය. ආගමික සාහිත්‍යය මගේ අදහස සාහිත්‍ය ආගමික සාහිත්‍යයක් තමයි මේකේ තියෙන්නේ. ඒක ඔබට දේව භාෂිතය වෙන්න පුළුවන්. හැබැයි මේ ක්‍රියේෂන් කියලා මේ කියන මැවීම කියන්නේ මට නම් නැවුම් දෙයක්. ඒක ඔබේ දේව භාෂිතය වුණාට ගැටලුවක් නැහැ මට. මගේ ආගමික සාහිත්‍යය ඇතුලේ මම කියන සාහිත්‍ය විදියට ඒක මට මහත් උත්කර්ෂයක් දැනෙන වේදනාත්මක රිදවීමක් දැනෙන ලස්සන වැඩක් ඒ ක්‍රියේෂන් කියන වචනේ. ක්‍රියේෂන් කියන්නේ මොකද්ද? අලුතෙන් යමක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය. එතකොට හැබැයි ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ෆ්‍රෙඩරික් නීච්චට එනකොට අපි නූතනවාදයේදී දෙවියෝ ඉවර වෙනවා. දෙවියෝ අවසන් කරනවා ඒගොල්ලෝ. මේ බටහිර දර්ශනවාදයේ විසින්. මිනිසා කියන්නේ හුදෙක් දෙවියන්ට සිද්ධ වෙන අත්වැරද්දක්ද? එතන දෙවියෝ කියන්නේ මිනිසට වෙච්ච අත්වැරද්දක්ද කියලා නීච්ච අහනවා අපේ. මේ කියන්නේ මේ මැවීම ගැන. එතකොට නීච්ච කවියා නීච්ච දාර්ශනිකයා මෙනෙහි වෙද්දි මට මූලිකව මතක් වෙන එකක් තමයි God is dead කියන එක. දෙවියන් මිය ගොස් ඇත. මේක හැබැයි මේ නීච්ච කියන එකමද මේ තියෙන්නේ. මේක පැරඩොක්සල් කතන්දරයක් මේක. මේ විරුද්ධාභාෂයක් මේක මට නම් තියෙන්නේ. මම මේ හැදෑරීම දිගටම කරමින් ඉන්නේ. නීච්ච කියන එක සහ ඊට පස්සේ ලෝකේ කොහොමද සිද්ධ වෙන්නේ ලෝකේ යන්නේ කොහොමද කියලා. මට ඒක මේ බටහිරම ඉන්න ලැබීම ඒක මම මානව වර්ගය වෙනුවෙන් මම ඒක පාවිච්චි කරන්න ඕන. මම මෙහි ඉන්න වෙලා තිනවා මට. එතකොට නීච්ච කියපු මේ නූතනවාදයෙන් පස්සේ ආපු ලෝකය දෙවියෝ මරාගත්ත ලෝකය මේකද බලාපොරොත්තු වෙච්ච ලෝකය කියන එක මම හදාරමින් ඉන්නේ. ඒකයි මට මේ ප්‍රකාශය වැදගත් වෙන්නේ. මේ නීච්ච කියන දෙවියෝ God is dead කියන එක. එතකොට අපි දන්නවා ඔයගොල්ලෝ සහ මම අපි හැමදේම දන්නවා නූතනවාදයේ විසින් දෙවියන් මරා දැමුවට පස්සේ ඇතිවන පරිභෝජනවාදී ලෝකය අද කොතනට ඇවිල්ලා තියෙනවද කියලා ඔබ හැමදේම දන්නවා. අපි පවා අන්‍යෝන්‍යව භක්ෂණය කරගන්න තැනකට අපි අද මනුෂ්‍යත්වයේ නාය ගිහිලා තියෙන්නේ. මේ දිවසිවර ක්‍රියාවලිය අද දවසේ ජේසු ඒ කියන්නේ ආදරය හොයාගන්න ඕන කියන එක. මේ ක්‍රියාකාරී සමාජ මැදිහත් වීම.
ඒක අත්‍යවශ්‍ය වෙන්නේ මේ නායකීය මනුෂ්‍යත්වය හොයාගන්න. එතකොට මම ආයි මාතෘකාවට එන්නම් මම එන්නවා කියලා පොරොන්දු වෙලා මේ මොහොත ගැන මේ නායකීය මොහොත ගැන අපි ලියන්න විදියට අවදි වෙනවා නම් මේ නායකීය මොහොත ගැන අපි සංවේදී වෙන්න ඕනේ. මම හිතන්නේ මේ වෙලාවේ මේ මොහොතේ මේ බඳු සාහිත්‍යික ක්‍රියාවලියකට අද දවසේ ජේසු ක්‍රියාන්විතය ඇවිල්ලා තියෙන්නේ. අපිට සමාජ භෞතිකව සමාජයේ වෙනුවෙන් මැදිහත් වීම කියන කාරණා විශාල අවධානමක් දරන්න වෙච්ච කාලයක් මේක. ලංකාව කියන සංදර්භය ඇතුලේ. නමුත් අපේ කාර්යභාරය මොකක්ද කියලා ඇහුවොත් මම කියන්නේ මේ මොහොත ගැන අවදියෙන් සිටීම, මේ මොහොත දැකීම ඒක උනත් ප්‍රමාණවත් අත් වශයෙන්ම මේ මොහොතට මුහුණ දෙන්න. කියන්නේ මේ මොහොතේ සිද්ධ වෙන දේ ගැන අවදියෙන් සවිඥානිකව සිටීම. ඒක උනත් ප්‍රමාණවත්. ඒ නිසා මේ ක්‍රියාවලිය අතිශයින් වැදගත් ක්‍රියාවලියක්. මේ දිවසිවල සාහිත්‍ය මම්පෙත් ඔස්සේ ගමන් කරන ක්‍රියාවලිය. දැන් මම එන්නම් අද දවස ගැන තේරුම් ගන්න ඕනේ අපි. අද දවසේ ජේසු අපිට මතු කර ගන්න ඕන. එතකොට මයිකල් මුව කියන ඇමරිකානු සිනමාකාරයා මේ කියන මේ ප්‍රකාශය මේ පළවෙනි ප්‍රකාශය ඔහුගේ ප්‍රකාශයක්. ධනවාදයේ අපි විශ්වාස කරන සාධාරණත්වය තෝරා ගැනීම නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ බඳු සියලු දේවල් වලට එරෙහිය. ඒ ඇත්තේ ධනවතුන් රැකීමටත් බඩජහරිකම නිත්‍යානුකූලව කොට පවත්වා ගැනීමටත් කෑදරකම අපගේ ආර්ථික ක්‍රියාපිළිවෙතෙහි අති මූලිකතම බලවේගයේ බවට පත්වන බවට සාතික වන්නා වූ සංවිධිත ක්‍රමය මොකද්ද? ධනවාදයයි. එය ඉහළම සිටින කීප දෙනෙකුට ධනවත් වීමට ඉඩ දෙන අතර තින් බෙලෙක්ක සහ තොරම්බල් බඩු ප්‍රමාණවත් සංඛ්‍යාවක් විකුණා ගැනීමට මහන්සි වී වැඩ කිරීමෙන් අපටද ධනවතෙක් වී රෝස පහති කැඩිලැක් රථයක් ගැනීමට පොරොන්දු දෙයි. මෙන්න මේ අපේ ගත කරන පරිභෝජනවාදී මොහොත. එතකොට අපි නැවත මම ඇමරිකාවෙන් උදාහරණ ගන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ ධනවාදයේ මූලික කේන්ද්‍ර ස්ථානයේ කියන තැන හින්දා එතන ඉන්න කලාකරුවෝ එතන ඉන්න ක්‍රියාකාරීන් කොහොමද මේක දකින්නේ කියලා කියන එක කියාගන්නයි මම මේ උදාහරණ දෙකම මම ගත්තේ අත්‍තරම. එතකොට අපි ගත්තොත් එහෙම මේ ක්‍රිස් හෙජස් කියන ප්‍රකට මාධ්‍යවේදියා. ඔහු තමන්ගේ සමාජය ගැන ප්‍රකාශයක් ඊළඟට මේ උපුටා දාන්න පුළුවන් අපිට. ක්‍රිස් හෙජස්ගේ උපුටා ගැනීම තියෙනවා නම් දාන්න තරු. දැන් අපි දැන් සිටින්නේ වෛද්‍යවරුන් විසින් සෞඛ්‍ය වනසන, නීතිවේදීන් විසින් සාධාරණයේ වනසන, විශ්වවිද්‍යාල විසින් දැනුම වනසන, ආණ්ඩුව විසින් නිදහස වනසන, මාධ්‍ය විසින් තොරතුරු වනසන, බැංකු විසින් ආර්ථිකය වනසන, එමෙන්ම ආගම් විසින් යහපත් බව වනසන දේශයකයි. ඔහු කියන්නේ ඔහුගේ දේශය ගැන. මේ ඔහු ඇමරිකාව කියන දේ ගැන කියන දේ gediya පිටින්ම අරගෙන අපි ඉස්සරහා කණ්ණාඩියක් ඉස්සරහා තියලා බැලුවොත් එහෙම අපිට අපේ මුතු ඇටේ දිලිසෙන හැටි පේන්න ගන්නවා. හරිද? අපේ මුතු ඇටේ කොහොමද දිලිසෙන්නේ කියලා පේන්න ගන්නවා මේ ක්‍රිස් හෙජස්ගේ ප්‍රකාශය අපි ඉස්සරහා තියලා බැලුවම. අපි බලමු දැන් මේ මෑතක සමකාලීන කලාකරුවනේ අපි බ්‍රෙෂ් වගේ කෙනෙක් ගත්තොත් එහෙම බ්‍රෙෂ් කියන්නේ දැවැන්ත මැදිහත් වීමක් කරපු කෙනෙක් කලාව මනුෂ්‍යත්වය වෙනුවෙන් කැප කරන්න. එතකොට ඔහු කියන්නේ මොකද්ද? බැංකු මංකොල්ල ගන්නේ ආධුනික හොරු. පරම හොරු සිද්ධ කරන්නේ මොකද්ද? අලුතින් බැංකුවක් අටව ගන්න එක. මේක තමයි මේ අපේ පරිභෝජනවාදී සමාජයේ මේ යථාර්ථය තමයි මම කියන්නේ මේ අපේ සාකච්ඡාට අදාළව. මොකද මේ මොහොත ගැන තේරුම් කරගන්න ඕනේ අපි නිර්මාණාත්මක සාහිත්‍යයකට පිවිසෙන්න නම් මේ මොහොත ගැන, මේ මොහොතේ ජීවිතය ගැන, මේ මොහොතේ සමාජය ගැන තේරුම් ගන්න ඕනේ. ඒතර බෙස්ටත් කලින් ඉසොප් මොකද්ද කියන්නේ? ඉසොප් මොකද්ද කියන්නේ? මේ අපිට දැන් මේ මොහොතේ අපි ඉස්සරහ සිද්ධ වෙන දේ තමයි මේ අතීතය කියන්නේ. ඉසොප් මොකද්ද කියන්නේ? අපි පුංචි හොරු එල්ලා දමමු. ලොකු හොරු මහජන තනතුරු වලටපත් කරමු. මේ අපි කරන්නේ. මේ ඉතිහාසයේ පුරාම මිනිස්සු නිර්මාණාත්මකව දැකලා තියෙනවා සමාජයේ. මම මේ යෝජනා කරන්නේ මේ දැකීම අත්පත් කරගන්න කියලා තමයි මම යෝජනා කරන්නේ මේ උපුටා ගැනීම. අද දවසේ ජේසු කියන ප්‍රවේශය අපිට හැදිලා තියෙන්නේ. අපි මෙන්න මේ කියන සංවිධිත දේවල්ට එකක නැති හින්දා ඇත්ත වශයෙන්ම. මෙතන ඉන්න හැමෝම මෙතන ඉන්න අලුත් පරම්පරාවේ අපේ දරුවෝ වගේ අය හැමෝම මෙතනට එකතු වෙලා ඉන්නෙම මේ වෙන කැඳවීමක් ඇවිල්ලා තියෙන හින්දා අපිට.
එතකොට මම මේ උපුටන කිරීම කෙරුවේ නිර්මාණාත්මක ලේඛන කිරීම කියලාට ඇවිලින කවුරු හරි මතු වුණොත් බරපතල විදියට ලිවීම බාරගත්තොත් ඔහුට ඔය ඇයට නිර්මාණාත්මක වර්ගල කරන්න වෙන්නේ සමාජය ගැන අදහසක් ඇති කරගන්න. අනික මේ හැමෝම මගේ අර්ථයෙන් දිවසිවරු පවතින දේ විශ්ලේෂණය කරපු අය මේ අය දැන් අපි මාතෘකාවට එනවා ඉන්න. මම කතා කරන්නේ නිර්මාණ කරන කියන මොකක්ද කියන කාරණාව. දැන් ඔබට බලන්න වෙනවා මේ කියන නිර්මාණ කෙලි දකින්න ලියන්නෙක් තුල තිබිය යුතු ගුණාංග. එතකොට ඒක නිර්මාණාත්මක මේක විශාල මාතෘකාවක් අතරම අපි දීර්ඝව මේ මාතෘකාව විතරක්ම එක්කම යන්න පුළුවන් නිර්මාණාත්මක ලියන්නෙක් තුල තිබිය යුතු ගුණාංග කියන එක. එතකොට නිර්මාණාත්මක ලිවීමට අදාළ පළමු කාරණාව විදිහට අපි තුල අභියස තියෙන්නේ නිර්මාණශීලීත්වය කියන කාරණාව. මම කලිනුත් කිව්වා. නිර්මාණශීලීත්වය කියන්නේ ඔබ හෝ මා තුල තියෙන නිර්මාණයක් බිහි කිරීමට තියෙන හැකියාව, ශක්තිය. අපි ප්‍රතිභාව කියන්නේ නෝකට මම කලිනුත් කිව්වා. ප්‍රතිභාණය කියන්නේත් මේකට. ඒ අපි ඇතුළතින් පහළ වෙන අවබෝධයක් මේක. මේ හැමෝම තුල ඇතුළතින් පහළ වෙනවා. මම අර ටැලන්ට් ගැන කිව්වේ ඒකයි. හංගගෙන ඉන්න එපා. මේ අවබෝධය ඇතුළෙන් එන්නේ. අන්තර්ඥානය කියන්නේ මෙන්න මේකට. මේක ඇතුළෙන් එන්නේ. ඔබට ආමන්ත්‍රණය කරනවා දැන් ඇතුළෙන්. මේක එළියට දාන්න කියලා. ඒකයි මෙතනට ඇවිල්ලා ඉන්නේ. ඒතර පෙරදිග රසවාදී තියෙනවානේ මේ අන්තර්ඥානයේ මේ ටැලන්ට් එක ටැලන්තුව මනුෂ්‍යයට හිමි වෙන උපතින් කියලා. ඒක වාසනා ගුණයක් කියලා. ඒක අපිට සංවාද කරන්න පුළුවන් මාතෘකාවක්. නමුත් මේ කැඳවීම එන්න ඕනි කියන එක අපි පිළිගන්න වෙනවා ඇත්ත වශයෙන්ම. මටත් ඒ කැඳවීම ඇවිල්ලා තමයි මම මේ ලියන්නේ බවට පත් වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේ අන්තර්ඥානය කියන්නේ අභ්‍යන්තර ඇවිලීමක්. අපි ඒක පිළිගන්න ඕනේ. මම හිතන්නේ අද දවසේ ජේසු කියන දෘෂ්ටිවාදය ඇතුලේ මට හිතෙන්නේ මේක අධ්‍යාත්මික ඇවිලීමක්. මේ ඔබ හැමෝම එකතු වෙලා තියෙන මේ ඇවිලීම ඇතුලේ. මොකද්ද කරන්නේ? අපි මේක හදාගමු ඇත්තටම. හදාගන්නේ මොකටද? මේකේ ප්‍රොඩක්ෂන් එක අපි ඉස්සරහට ගමු. නිර්මාණාත්මක ලියන්න බිහි කරමු. ඒ හරහා සමාජය අපි අවුලවමු. සමාජයේ යහපත් පැත්තට අවුලවමු. මෙන්න මේ කාරණාවෙන්ද තමයි මේ එකතු වීම සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට නිර්මාණකරණයේ තියෙන කාරණා මට අනුව නම් දෙයාකාරයි කියන්නේ නරක සහ නිෂ්ඵල නිර්මාණ සහ ඵලදායී නිර්මාණ කියන එක. එතකොට දැන් මෙන්න මේ කාරණාවෙන් තමයි නිර්මාණාත්මක ලේඛනය ගැන මේ විදිහට කතා කරන්න, අහුම්කම් දෙන්න, සංවාද කරන්න ඉගෙන ගන්න. දැන්ටමත් ලියන කෙනෙක් වුණත් ලිවීම තමයි ජීවන විලාසිතාව හෝ අරමුණ අපේක්ෂාව කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ගැන අඛණ්ඩව හදාරන්න ඕනේ. මෙන්න මේ ඵලදායිතාව නිෂ්ඵලතාවයට එරෙහිව ඵලදායි නිෂ්පාදන නිර්මාණයක් කිරීමේ අදහස අවබෝධ කරගන්න. ඒ අදහස Taman තුල අවුලව ගන්න. ඒ හරහා පුළුවන් ලේඛන කෞශල්‍ය ප්‍රතිභාණය දියුණු කරගන්න. අර ටැලන්ට් වැඩි කරගත්තා වගේ ඉස්සෙල්ලා ටැලන්ට් මතු කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක දියුණු කරගන්න ඕනේ. එතකොට මගේ යෝජනාව තමයි හැදෑරීම, කියවීම, නැවත හැදෑරීම. අපි මෙතන ඉන්න හැමෝම සිංහලෙන් කියන ලාංකිකයෝ කියලා අපිට ඕනලා තියෙන්නේ මොකද්ද? මේ සමාජය සහ මිනිස්යාගේ ජීවන තත්ත්වය ඉහළ දාන්න. ඒතර ට්‍රොස්කි කියනවා ට්‍රොස්කි මේ ගැන පැහැදිලි කරලා තිනවා කලාව සහ සමාජවාදයේ සහ කලාව විප්ලවය ගැන. ඊට පස්සේ පියසිලි විජේගුණසිංහගේ ප්‍රකාශය තියෙනවා මේ අපිට බලන්න පුළුවන් කලාව ප්‍රකාශයට පත් වෙන්නේ මිනිසා පැවැත්ම සඳහා පරිසරය සමග මේ කියන ප්‍රකාශය. එතකොට කලාවේ පරමාර්ථය ඒ විදිහට විග්‍රහ කරලා තියෙනවා මාක්ස්වාදී විදිහට සහ මේ සියලු මාක්ස්වාදය ඇතුළේ තියෙන මේ ජීවිතය සම්බන්ධ කාරණාව, සමාජ සම්බන්ධ කාරණා මතු කරගන්න කියලා කියන එක. එතකොට අපි බලමු දැන් මේ දිවසිවර සාහිත්‍යයක් කරා යන්න නම් අපි මේ අභ්‍යන්තර ටැලන්ට් මතු කරන ගන්න අතරම අපි හදාරන්න ඕන කියලා මම කිව්වා. එතකොට ඈත පොළොන්නරු යුගයේ අපි මේ සිංහලෙන් කියවන සිංහලෙන් ලියන අයනේ. ඈත පොළොන්නරු යුගයේ විද්‍යා චක්‍රවර්ති ලියපු බුත්සරණ කෘතිය බලන්න. ඒකේ නාලාගිරි දමනේ කොටසක් මම කියවන්නම්. විනාඩියක් දෙන්න. එතකොට මේ සාහිත්‍ය මට කියන්න මේ සාහිත්‍ය මේ ලියවිච්ච දේ සිංහලෙන් ලියවිච්ච දේ අතහැරලා අපිට යන්න බෑ කියලා. ඒ කියන්නේ කියවීම කියන එක අත්‍යවශ්‍යයි කියන එක. මේ හැදෑරීම ඇතුළේ තමයි අපි නව දැනුමක් නිර්මාණය කරන්නේ. මෙන්න මෙහෙම කියනවා බුත්සරණේ. නාලාගිරි දමනේ. ඈත දූලින් වැසී ගිය ඇත් රජ මෑත සවනක් ඝන රැසින් සැදී ගිය බුදුරජාණෝය. ඈත කෝපයෙන් රත්ව ගිය යවටක් වැනි ඇස් ඇති ඇත් රජය
මෑත කරුණායෙන් තෙත්ව ගිය නිල්මානෙල් ප්‍රතිපරයන ඇස් ඇති බුදුරජාණෝය. ඈත එබු එබු පයින් මහ පොළොව පලා පියන්නාක්සේ දිවෙන ඇත් රජය. මෑත එබු එබු පයින් මිහිකත සනහ සනහා වඩිනා බුදුරජාණෝය. ඈත බැලූ බැලූවන් අනේ අනේ ගයි කියන ඇත් රජය. මෑත බැලූ බැලූවන් සාදු සාදු යයි කියන බුදුරජාණෝය. මේ සාහිත්‍ය කියවන්න නැතුව අපිට අපේ ටැලන්ට් මතු කරගත්තත් බරපතල සාහිත්‍යයකට එළවෙන්න බෑ. දැන් මම කියන අනිත් පැත්තෙන් අපි හැමෝම දන්නේ ඉඳන් මම උපුටලා ගන්නෙ නැහැ. නමුත් අපි උදාහරණයකට අපි ගත්තොත් එක කොරින්ති 13 ගත්තොත් ප්‍රේමය සම්බන්ධව මම හිතුවා ප්‍රේමය සම්බන්ධ එහෙම ලිවීමක් කොහෙවත් හොයාගන්න බෑ. මම කියන්නේ මේ ආගමික ભેද සියල්ල නොසලකා හැරලා කාට හරි පුළුවන් නම් කොරින්ති 13 කියවන්න. මේකේ මේ ප්‍රේමය පිළිබඳ ඇවිලෙන සුළු సౌందර්යය අත්පත් කරගන්න ඒ තරම් ලියවිල්ලක් කොයිද තියෙන්නේ? ඒ කියන්නේ මම කියන්නේ මේ ආගමික සාහිත්‍ය විදිහට අපි කියන දේවල් මම සාහිත්‍ය විදිහට ගන්නෙම මෙන්න මේ කාරණා හින්දා. මම ළඟට කියන්න ඕනේ ඒකයි. මේ දේවල් අපි අතේ තියෙන දේවල් අපි හදාරන්න. ඒකයි. එතකොට ඒකයි මේ අය ඉස්සර අපි කියමු ජිබ්‍රාන්, ඛය්යාම්, රූමි, ටාගෝර් වගේ කවීන් මවන දාර්ශනික මේ මානව ප්‍රේමය, මේ මානව විශ්වය ඒ තුල තමයි ජේසු ඉන්නේ. අද දවසේ ජේසු ඉන්නේ මේ ඛය්යාම් හරහා, ජිබ්‍රාන් හරහා, රූමි හරහා, ටාගෝර් හරහා එන. මේ අය මේ ක්‍රිස්තියානි කතෝලික වෙන්න ඕනේ නැහැ. මේ මානව ප්‍රේමය මේ අරන් ඉන්නේ මේගොල්ලෝ. ටාගෝර් අරන් ඉන්නේ ප්‍රේමය, ජිබ්‍රාන් අරන් ඉන්නේ ප්‍රේමය, ඛය්යාම් අරන් ඉන්නේ ප්‍රේමය, රූමි අරන් ඉන්නේ ප්‍රේමය. ඒගොල්ලෝ සම්භවය සිද්ධ වෙලා තියෙන ඒගොල්ලෝ හිටපු සමාජය ඇතුලේ. ඒතකොට ඒගොල්ලෝ කොයි සංස්කෘතිය ආයිද කියලා කියන කාරණා වෙන එකක්. හැබැයි ඒගොල්ලෝ මවන ලෝකයේ විශ්වීය ලෝකයක්. ප්‍රේමය සම්බන්ධ විශ්වයක් ඒගොල්ලෝ මවන්නේ. ඒ හින්දා මම මේ කියන්නේ අර කියවීම සම්බන්ධව. මේ අය මිස් වෙනවා කියලා කියන්නේ අපිට. බුත්සාරණ මිස් වෙනවා කියන්නේ. බයිබලයේ මිස් වෙනවා කියන්නේ අපිට. අපිට මේ කවීන් මිස් වෙනවා කියන්නේ. අපිට ලියන්න විදිහට අපිව මිස් වෙනවා කියන එක. එතකොට විශිෂ්ට ලියන්නේ කවියෙක් ලේඛකෙක් වෙන්න නම් ඔබ මෙතන ඉන්න අපි හැමෝම හිතනවා නම් මෙන්න මේ පරිසාධන සීමාවක් තියෙනවා. ඒක ජය ගන්න ඕනේ. අපි ඇතුළත කැදවීම ආවට එතකොට කරන්නේ මොකද්ද? මේ సౌందර්ය විශ්වයේ මම මේ කියන ඒක කරක් ගහන්න ඕනේ. නිකන් ඉඳලා බෑ. gedara වැඩ ගොඩක් තියෙනවා. එතකොට ප්‍රකට කෙනෙක්, සංකීර්ණ කෙනෙක්, සමාජ වෙනසක් වෙනුවෙන් පෙනීන කෙනෙක්, මිනිසු ඥානනය කරන කෙනෙක්, මිනිසු හොලවන කෙනෙක්, ඔවුන්ගේ චින්තනයේ බලපාන කෙනෙක් වෙන්න ඕන නම් මම මේ කියන්නේ මේ gedara වැඩ ටික කරන්න වෙනවා. ඒක අමාරුයි, දුෂ්කරයි, අපි කරමු. මම කරා, ඔබට පුළුවන්. එතකොට නිර්මාණාත්මක ලේඛනය තුල ඔබේ ප්‍රවීණතාව, කෞශල්‍ය, ප්‍රතිභානය වැඩි දියුණු කරගන්න නම් මම කියන පළවෙනි දේ තමයි මම අපේ පරිසාධන සීමාවට එන්න කලින් අඛණ්ඩව ලියන්න වෙනවා. කෆ්කා කරා වගේ. කෆ්කා කරේ පළ කරන්නේ නෙමෙයි. කෆ්කා කිව්වා එයාගේ යාළුවට මම මැරුණා මේ ටික පුච්චලා දාපන් කියලා. ඒ යාළුවා ඒ පොරොන්දුව කඩ කළා. ඒකෙන් තමයි අපි කෆ්කා අඳුරගන්නේ. යාළුවා පොරොන්දුව කඩ කරගලත් අපි කෆ්කාව දන්නේ නැහැ. නමුත් ඒක කොච්චර බරපතල සාහිත්‍යයක්ද කියලා අපි දන්නවා දැන්. ලියන්න නෙවෙයි පළ කරේ. අඛණ්ඩව ලිව්ව හැබැයි. මම කියන්නේ මෙන්න මේක පළ කිරීම දැන් අද සමාජයේ Facebook සහ මේ සමාජ ජාලා හින්දා මොකද පළ කිරීම තමයි කේන්ද්‍රීය දේ. ලිවීම නෙවෙයි කේන්ද්‍රීය දේ පළ කිරීම. බස් එක යන ගමන් ලියලා කවි පළ කරනවා. බස් හෝල් 3 යනකොට කවියක් පළ වෙලා. ඔෆිස් එකට යනකොට කමෙන්ට් උත් වෙట్లా. මේක තමයි මේ හදන මේ ධනවාදයේ විසින් පරිභෝජනවාදයේ විසින් හදන ඉවසීම නැතිකම, ඉවසීම රහිතකම. මෙන්න මේක අපි තේරුම් ගැනීම තමයි මේ අපි අද දවසේ ජේසු දිවසිවර සාහිත්‍ය මේ හරහා අපි එන්න ඕනේ. මේක අවබෝධ කරගෙන මේ ඉවසීම වගා දිගා කර ගැනීම. ඒ හරහා බරපතල සාහිත්‍යයකට පිවිසීම. ඒතොර ජුඩි පිකෝල් කියන සමකාලීන ඇමරිකානු නවකතාකාරියක් ඉන්නවා. එයා කියනවා ඔබට ඕන වෙලාවක කරන්න පුළුවන් නරකටම ලියවුණු පිටුවක් වුණත් සංස්කරණය කරන්න. බ්‍රෝන්ලා කරනවා දැන් ඔබ ලියලා තියෙනවා නම් ඒක නරකයි නේද? ඒක සංස්කරණය කරන්න පුළුවන්. නමුත් අපිට හිස් පිටුවක් සංස්කරණය කරන්න බෑ. එහෙනම් ලියන්නම වෙනවා. ඒ කියන විදිහට ලිවීම පටන් ගන්න වෙන්නේ ලිවීමම තමයි. කියවීම විසින් විශාල පදනමක් වැටෙනවා. ඒක ඇත්ත. නමුත් ලිවීම තමයි කරන්න වෙන්නේ. මට වෙලා තියෙනවා නම් තරු වෙලා තියෙනවා පොඩි වෙලාවක්
අපි තව පුංචි වෙලාවක් ගමු විනාඩි දැන් 5ක්. කතා කරන මංජුල කතා කරා. ඔව් මම එන පොඩි වෙලාවක් දෙන්න මට මම කියන්නේ නැහැ මොකද මේ අපේ ඇවිලීම සඳහාමයි මම මේක කියන්නේ. ඔව් අපි තව විනාඩි 10ක් අපි තව විනාඩි 10ක් අරගෙන ඊට පස්සේ ප්‍රශ්න වලට අවස්ථාව දෙමු නේද? ඔව් මම 10කින් ඉවර කරන්න උත්සාහ කරනවා විනාඩි හරි ඕකේ. සමා වෙන්න මොකද මේ මම මගේ ජීවිතේ කියන්නේ මම උදාහරණයකට මගේ ජීවිතේ මම මේ කියන කාරණා ටික මගේ ජීවිතෙන් මම පහදන්න වෙනවනේ මම දැන් මම මේ සභාවට ආපු හින්දා මහින්ද නාමල් සහෝදරයා මම හඳුන්වලා දුන්නේ හින්දා මම යම් කිසි ක්‍රියාකාරී කොටසකට ශ්‍රමය දාලා තියෙන හින්දා ඒතකොට මම කිසිදාක ලියන්නේ කියලා මගේ අදහසක් තිබුණේ නැහැ. එහෙම හැංගීම් මාත්‍රයක්වත් මා තුළ තිබිලා නැහැ කවදාවත්. නමුත් මම බරපතල කියවන්නේ. මම මොන්ටිසෝරි ගිහිල්ලා නැහැ මගේ ජීවිතේ. ඒක අපේ ආර්ථිකය මත පදනම් වෙච්ච ප්‍රශ්නයක් ඒක අපේ පවුල ඇතුලේ. අපේ තාත්තා රස්සාව නැති වෙලා ස්ට්‍රයික් කාර්යයක් හින්දා මොන්ටිසෝරි යවා ගන්න ඒක ගෙවා ගන්න බැරි හින්දා මගේ අපේ අම්මා තමයි මගේ මොන්ටිසෝරි ගුරුවරිය. නමුත් අවුරුදු 5 වෙනකොට මම කියවන්න පටන් ගන්නවා. එතකොට අවුරුදු 10 වගේ වුණා මා ගාව පුංචි ලයිබ්‍රරියක් තියෙන පොත් එකතුවක් තියෙනවා මා ගාව. අපි හිටපු කුලිය ගෙදර. ඒත් මගේ ජීවිතේ මම වැඩිපුරම කියවලා තියෙන මේ පොඩ්ඩා කාලේ වැඩිපුරම වතාවක් කියවලා තියෙන පොත තමයි ඩොන් පීටර් පියතුමාගේ වනගත්ත ළමෝ කටපාඩම්ගේ කාලේ. ඇයි මම ඒක කියවේ කියලා මට තේරුවක් මට දැන් මම මතක් කරගන්න ඇයි මම ඒක එච්චර කියවේ කියලා. නෝ ඒක මට මතක් වෙන්නේ නැහැ. නමුත් මම ඒක තමයි කියවේ. මට මතකම වනගත ළමෝ. එතකොට මම ඊට පස්සේ දැන් ගත්ත මගේ උසස් අධ්‍යාපනයේ අහුණාකට ඉස්කෝලේ මම අවසාන වශයෙන් මුලින් මම දේවල ශාන්ත මරියා විද්‍යාලයේ හිටියා. ඊට පස්සේ මම බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ හිටියා. ඒකේ බම්බලපිටිය කවුරුත් මම ගැන දන්නේ නැහැ. මම බම්බලපිටිය ශාන්ත පීතර විද්‍යාලයේ රග්බි රග ක්‍රීඩාවේ වර්ණලාභියෙක්. ඒකේ දැන් මම ලියන්න කිව්වද මම ක්‍රීඩකයෙක් කියලා දන්නේ නැහැ. හැබැයි මගේ මතකේ අනුව මේ මම ප්‍රැක්ටිස් කරන ග්‍රවුන්ඩ් එකට ටිකක් කල් ඇතුව ගියොත් එහෙම මම යන්නේ පොතක් අරගෙන. මම ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් පටන් ගන්නකම් බූට්ස් දාලා ඔක්කොම කරලා ලෑස්ති වෙලා මම පොතක් කියවන පැත්ත කරලා තාප්පයක් අයිනේ. ඒතර මේ ඉංග්‍රීසි පසුබිමක් තිබිච්ච අපේ ඉස්කෝලේ මේ පුස්තකාලේ විශාල වශයෙන් ගොඩක් සිංහල පොත් කවුරුත් අල්ලපු නැති දූවිලි වැදිච්ච පොත් මුලින්ම අතර ගත්තේ මම ඒ ඉස්කෝලේ. ඒතකොට ඔය ගල්කිස්සේ සුපර් මාකට් එකේ තියෙන පුස්තකාලේ රජයේ පුස්තකාලේ කවුරුත් අත දීපු නැති පොත් මුලින්ම කියවන්න ගත්තේ මම. මේ සියල්ල ඇස්සේ මම අඛණ්ඩව බයිබලයේ කියන පුරුද්දක් ඇති කරගත්තා. මම ලියන්නෙක් වෙද්දි විශාල සාහිත්‍යික කෝෂ්ඨාගාරයක් මා තුළ තිබුණා. ඒකට මම කියන්නේ අර මම ලියන්නෙක් බවට මම පත්වීම ගැන මට අදහසක් තිබුණේ නැහැ. නමුත් මම ලියන්නෙක් බවට පත් වෙන ඇක්සිඩන්ට් එකක් මගේ වුණා. මගේ ඔළුව තාප් එක වැදුනම කොහේ හරි ගිහිල්ලා. ඒතකොට මොකද උනේ? අර බඩු ටික තිබුණා ඇතුලේ. මං කියවලා තිබුණා. හරිද? ඔය බයිබලයට අත තියලා පාර්ලිමේන්තුවේ උත්සාහය වල තිබුණ අය මෙලෝදියක් දන්නේ නැහැ බයිබලය ගැන. අපි දියුරන්නේ නැහැ එහෙම. ඒකට අපි දන්නවා මොකද්ද මේ මොන තරම් විශ්වයක්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා. ඒක මැවීමේ ඉතිහාසය, කැපවීමේ ඉතිහාසය, ජයග්‍රහණයේ ඉතිහාසය, පාපයේ ඉතිහාසය, පාපෙන් මුදා ගැනීමේ ඉතිහාසය, සටන්කාමීත්වයේ ඉතිහාසය, අරගලයේ ඉතිහාසය, මරණයේ ඉතිහාසය මේක උත්තානයේ ඉතිහාසය. අපි දන්නවා මේක. ඒක අපිට ලියන්න පුළුවන් වෙන ශක්තිමත්ව. ලියන වාක්‍යයක් අපි ශක්තිමත්ව ලියන්නේ ඒකයි. දිවසිවර සාහිත්‍ය දාර්ශනික පදනමේ තියලා බයිබලය ගැන කතා කරොත් අපිව විශ්ලේෂණය කර ගැනීම ඉතිහාසය තමයි මේකේ තියෙන්නේ. මෙන්න මේකයි බයිබලය අපිට වැදගත් වෙන්නේ. බයිබලය හැදෑරීම වැදගත් වෙන්නේ. දිවසිවර සාහිත්‍ය ගැන විශ්ලේෂණය කර ගැනීම නම් සමාජය මේ මොහොත විශ්ලේෂණය කර ගැනීම සඳහා ඉතිහාසයේ මේ සමස්ත ඉතිහාසය කියවන්නම් වෙනවා. මම අම්මට නිතර කියන දෙයක් තියෙනවා අපේ අම්මට. අම්මා කටපාඩමින් නොආනේ කිව්වට වැඩක් නැහැ. නිදහස ආපු හැම වෙලාවම අඩු ගන්න බයිබලය කියවන්න කියලා මම අම්මට කියනවා. යාඥා කරන ගීතිකා කියන මේ ආගම් කාර්යය මිසක් ක්‍රිස්තියානිය ජේසු භාවය යථාර්ථයක් බවට පත් කරන්න කැපවෙච්ච අය නෙවෙයි කියන එක විමුක්තිකාමී ක්‍රිස්තියානිකාරයෝ නෙවෙයි කියන එක මම දන්නවා භෞතිකවම මම ඒ ආශ්‍රය කරලා තියෙන හින්දා ඒගොල්ලෝ යාඥා කරනවා ගීතිකා කියනවා නුවානේ කියනවා අපි බලන්නේ බෞද්ධ සිංහල බෞද්ධ සන්දර්භයේ ගාථා කටපාඩමින් දන්න අය ඉන්නවා ඒගොල්ලෝ බුද්ධ ආගම් කාර්යය මිසක් බුදුන්ගේ දාර්ශනික කියවීම යථාර්ථයක් බවට පත් කර ගැනීමට වෙරදරන දාර්ශනික බෞද්ධයෝ නෙවෙයි මේගොල්ලෝ. අපි දන්නවා ක්‍රිස්තියානිකාරයොත් එහෙමයි. ආගම් කාර්යෝ කියලා කියන්නේ අපි ඒකයි. ඇතෝ විමුක්තිකාමින් නෙවෙයි. ඒකට
එතකොට නිර්මාණාත්මක ලිවීම කියන්නේ මගේ අත්දැකීමෙන් මම කියනවා නම් ඒක උත්කර්ෂවත් ක්‍රියාවක් තමයි. හැබැයි මේ අඛණ්ඩ ක්‍රියාවලියට આવොත් එහෙම ඒක ගැලවීමක් නැහැ. මිදීමක් නැහැ. මම ප්‍රසිද්ධිය මාධ්‍යවල කියලා තියෙනවා ලිවීම කියන්නේ පරම දුකක් කියලා. සාමාන්‍ය කෙනෙක් විදිහට මොකක් හෝ ජීවන වෘත්තියක යෙදිලා කාලා බීලා ලිංගික චර්යාවන් වල යෙදිලා මැරලා යන මිනිස්සු මාර සැහැල්ලුවෙන් ඉන්නවා කියලා මට හිතෙනවා. මට හිතෙනවා. නමුත් දැන් මේ ලිවීමට අත ගහලා තියෙන්නේ අපිට ගැලවීමක් නැහැ. මම මේක මේ සභාව කියන්නේ ඇයි? මම මේක ඇයි මේ සභාව කියන්නේ? බරපතල ලියන්නෙක් වෙනවා කියන්නේ අතිශය සුන්දර පහසු සැහැල්ලු කර වැඩක් නෙවෙයි කියන එක මතු කරන්න. නමුත් ඒකෙන් අපිට මිදෙන්න බැරි ඇයි? දිවේසිවර භාෂාවෙන් කියනවා නම් ඒක තමයි කැඳවීම. දිවේසිවර භාෂාවෙන් කියනවා නම් ඒක තමයි කැඳවීම. මේ සභාවේ රැස් වෙලා ඉන්න හැමෝම ලියන්න බවට පත් වෙන්නේ නැද්ද කියලා මම දන්නේ නැහැ. මට කියන්න බෑ ඒක. නමුත් මේ සභාවට ඇවිත් මේ කතාවට අහුම්කම් දෙනවා කියන්නේම ඒ කැඳවීම ලැබිලා තියෙනවා කියන එක. තරමක් ආගමික විදිහට මේක කියනවා නම් මම මේ දේවල් මේ විදිහට මගේ සාහිත්‍යය ගොනු කරලා තියෙන හින්දා මට මේ ගැන විරුද්ධව කියන්න පුළුවන්. තරමක් ආගමික විදිහට මම මේ කියන කාරණාව කියනවා නම් මේ අද මේ සාකච්ඡාව කලින් සැලසුම් කරපු එකක්. කලින් සැලසුම් කරා කියන්නේ අද දවසේ ජේසු කණ්ඩායම සැලසුම් කරපු එකක් නෙවෙයි. කලින් සැලසුම් කරපු එකක්. මේ සාකච්ඡාව පවා. ලිවීම කියන්නේ ඇවිලීමක්. කුසට ගින්දර දැනෙනවා. කුස ගින්දර. ඒක ආහාරයෙන් සංතරපණය කරන්න පුළුවන්. නමුත් මනස අධ්‍යාත්මයේ ඒක ඇවිලෙන ගින්දර නිවා දමන්න ආහාර වලට බෑ. ඒකට තමයි සාහිත්‍ය කලාව වෙන්නේ. බොහෝ දෙනෙක් කියවීමෙන් නැරඹීමෙන් ඇසීමෙන් සංතරපණයක් ලබනවා. තවත් සමහරු මේ විදීම් වලට අමතරව කියවන බලන අසන දේවල් කලාත්මකව නිර්මාණය කරනවා, නිෂ්පාදනය කරනවා. ඒ විතර ඇවිලීමක් එනවා. මේ සභාවත් එහෙම එකක් කියලා මම කල්පනා කරන්නේ. ජේසුස් පැහැදිලිව කියලා තියෙනවා අපි දන්නවනේ. මිනිසා කෑමෙන් බීමෙන් ආහාරයෙන් පමණ ජීවත් වෙන කෙනෙක් නෙවෙයි කියලා කිව්වා. මේ කියන්නේ මේ කතාව තමයි. මම මේ කියන එකම තමයි. ජේසුස් තමයි කියලා තින්නේ ඒක. ඉතින් අපි කරන්න ඕනේ පටන් ගන්න එක. මම කියන්නේ කොතනින් හරි පටන් ගන්න එක. කරාමේ හරිය නැත්තම් වතුර එන්නේ නැහැ. අපි දෛනිකව මොනතරම් කතා වස්තු පහු කරන් ඇවිදගෙන යනවද කියලා කල්පනා කරලා බලන්න. දෛනිකව කොච්චර කතා වස්තු පහු කරන් යනවද? නිර්මාණාත්මක සිතන්නේක් එහෙම නැත්නම් නිර්මාණාත්මක ලියන්නෙක් විතරයි ඒ දෛනිකව පහු කරන් යන කතාවල් වලින් එකක් දෙකක් හරි අල්ලගෙන ගෙදර එන්නේ. මායා ආන්ජලෝ කියන විශ්වයේ කීවිදිය කියනවා කිසියම් කෙනෙකුට තමන් නොකී කතාව අභ්‍යන්තරිකව උසලා දරාගෙන සිටීම තරම් තවත් පීඩාවක් නැහැ කියලා. දරන් ඉන්න බෑ ඒකයි අපි මේ ලියන්නේ. මම දන්නවා මෙතන සභාවේ ඉන්න හැමෝටම එහෙම කතාවක් තියෙනවා. දරා උසලාගෙන ඉන්න බැරි කතාවක් තියෙනවා. තරංගි එක කරලා තියෙනවා. තරංග උසලාගෙන ඉන්න බැරි කතාව තරංගි දැම්මා. දේශද්‍රෝහයගේ නිර්මල හෘදය කියලා. මෙතන ඉන්න මම දන්නේ නැහැ තාම කවුද ඉන්නේ සභාවේ කියලා. එහෙම අය තමයි ඉන්නේ. මහින්ද නාමල් නිර්මාණ කරලා තියෙනවා. ඒ උසලාගෙන ඉන්න බැරි දේවල් තමයි ලියලා දාලා තියෙන්නේ. හිස් පිටුවක් ඉස්සරහා ඉන්න එපා. ඒක පුරවන්න හැඟීම් වලින්. ඔය අත්දැකීම් වලින්, ඔය විශ්ලේෂණයෙන් මේක පුරවන්න. නමුත් මූලිකම දේ තමයි දකින්න විදිය, හිතන විදිය. හරුකි මුරගාමි ඕගේ කෙටි කතාවක තරක කියනවා වෙනස් විදියකට බලන්න කියලා. ඒ කියන්නේ කතාවේ ඩයලොග් එකත් වෙනස් විදියකට බලන්න කියලා කියන ඒ ඩයලොග් එක. සුව එකක් ඇතුලේ පූසෙක් ඉන්න බැරිද? ඒ පූස සතෙක් නෙවෙයිද කියලා අහනවා ඒ කතකයා. එතකොට අනිත් ඒ කතකයාගේ අනිත් කෙනා කියනවා පූස හැමතැනම ඉන්නවනේ. කවුද අනේ සල්ලි දීලා උඹ බලන්න යන්නේ කියලා. මොරගම් මතු කරන්නේ මොකද්ද? මේ යෝජනාව මොකද්ද? මේකේ පියවරක් ඉස්සරහට ගියොත් මේ පූසෙක් එකේ ඉන්නවා කියලා කිව්වොත් සල්ලි දීලා බලන්න යනවා යන්නේ නැහැ පූසෙන්නේ පූසොන් නෙමෙයි. මම කියන්නේ මේක අමුතු සිද්ධියක් වෙන්න පුළුවන් කියන එක මට හිතෙනවා. මේක ප්‍රවෘත්තියක් විදිහට ගියොත් එහෙම සමාජයට මොකද වෙන්නේ? පූසෙක් ඉන්නවා මේ සූ එක කියලා. එතකොට මේ පූස කවුද? මොකද්ද මේ මොකක්ද සංසිද්ධිය? පූසෙක් ඇයි මෙතනට මොකේ විශේෂත්වය මොකද්ද? අන්න යන්න පටන් ගන්නවා. එතකොට පූසෙක් සූ එකේ ඉන්නවා කියන එක ඒ අලුත් සිතීමක් තමයි මට අනුව. මෙන්න මේ වෙනස් සිතීම තමයි මුරකාමි මෙන්න මේ වෙනස් සිතීම තමයි මුරකාමි වගේ අය ජාත්‍යන්තර චරිත බවට පත් කරලා තියෙන්නේ. එතකොට මම දැන් මේ සාකච්ඡාවේ මූලධාර්මික දේවල් මම ගණනාවක් තියෙනවා මම මේ සාකච්ඡාව අවසන් කරන්න හින්දා දීර්ඝ වෙන හින්දා මම ඒව ගැන කිසි දෙයක් කතා කරන්නේ නැහැ. අපි සාකච්ඡාව ඉස්සරහට අපි හමු වෙලා කතා කරමු. ඒ හින්දා මම මේක අවසානයේ එන්නම්. මොකද හේතුව මම ගොඩාක් දේවල් පැනලා එන්නේ. මම මේ කතාව මම ලෑස්ති කරගත්ත කතාව සම්පූර්ණ කතාව මේ ප්‍රකාශනයක් විදිහට මම තරුවට හරි මේ සභාවට මම දෙන්නම් එවන්නම් අපි ඒක දිගට කියවගමු මේ වෙලාව ගැන හිතලා
මම මේ අවසානට එන්නම් ඇත්ත වශයෙන්ම. හරිද? අපි මම මේ මුරකාමික උදාහරණයක් අත්තොත් එහෙම අපි දැන් මේ සභාවේ ඉන්න අපි හිතුවොත් එහෙම මේ හිතීම මොකද්ද? දැන් අපි ඉස්සරහා වත්පතක් තියෙනවා. දැන් අපි ඉන්නේ හුඟක් බඩක ඉන්නේ. මොකද්ද අපිට පහසුවෙන් ලියන්න පුළුවන් දේ? ඔහු බත්පත කියලා දමන්නට ඌයේ ඊටාම වේගේනි. කාගෙන ගියා කියලා කියන්න පුළුවන්. හැබැයි අපිට ඕන නම් කියන්න පුළුවන් වෙන විදියකට. ඔහු බත්පතට අත තැබූ පමණින් එයා අතුරුදහන් විය. එහෙම කියන්නත් පුළුවන්. එතකොට අපිට ඒකෙන් තේරුම් ගන්න පුළුවන් එයා මොනතරම් බඩගින්නෙන්ද හිටියේ කියලා. අර ජේසු අර පව්කාරසිර ගල් ගහනකොට ඒක වචනේ ප්‍රකාශ කරන්නේ නැතුව අඳිනවා. ඇඟිල්ලෙන් අඳිනවා බිම. එතන ප්‍රකාශනයක් තියෙන්නේ. මම දන්නවා උඹලට මේක කරන්න බෑ කියලා. ගල් ගහන්න බෑ කියලා. ඒ ප්‍රකාශනය කරනවා ඇඟිල්ලෙන් බිම ලියනවා. එතකොට අපි මේ කියන බත්පතට අත තැබුව පමණින් අතුරුදහන් විය. ඕන මෙහෙමත් කියන්න පුළුවන්. ඔහුගේ කුසෙහි ඇවිලුණු වේදනාව බත්පතේ වැතිර සිටි බත් ඇටයක් ගානේ දැනින්නේ. එහෙමත් කියන්න පුළුවන්. ඒ කියන්නේ කාගෙන ගියා කියන එක කියන්නේ නැතුව වෙන විදියකට. හරිද? බත් ඇට වලට දැනෙනවා මේකේ බඩගින්දිරේ තරම. අන්න ඒක තමයි නිර්මාණාත්මක සිතින් මම මේ වට කියන්න අවශ්‍ය වෙන කාරණාව. එතකොට අපි කියමු ඇන්ටන් චෙකොෆ්ගේ ප්‍රකට කියමනක් තියෙනවා. මේ අවසානට මම මේ එන්න හදන්නේ. ඒක තමයි ඇන්ටන් චෙකොෆ්ගේ ප්‍රකට කියමනක් තියෙනවා. ඔහු කියනවා සඳ බබලන බව මට නොපවසන්න. හඳ බබලනවා කියලා මට කියන්න එපා. කියන්න බිඳුණු වීදුරුවක් මත පතිතව ඒ සැන දිදුලන සඳේලිය මට පෙන්වන්න. මට සඳේලිය පෙන්වන්න. හරි. එහෙම කියලා කියනවා කවුද චෙකොෆ්. ඒ කියන්නේ නිර්මාණාත්මක සිතීම. සඳ බබලනවා කියලා මට කියලා වැඩක් නැහැ. කියන්න වෙන විදියකට. ඒ වෙන විදිය හොයාගන්න. දැන් මම අවසානට එන්න මාක්ස්වාදී සාහිත්‍ය විචාරකයෙකු සහ දාර්ශනිකයෙකු වන ටෙරි ඊගල්ටන්ට අනුව සාහිත්‍ය කියන ලිවීමේ ක්‍රියාවලිය අපි පොදුවේ භාවිතා කරන ව්‍යවහාර භාෂාව ශුද්ධ සිංහලෙන් කියන ව්‍යවහාර බස පරිණාමණය කරනවා. ඒ විතරක් නෙවෙයි භාෂාව තියුණු කරනවා. භාෂාව තීව්‍ර කරනවා. මේ අනුව ඉතා පැහැදිලිව තේරුම් ගන්න ඕන දෙයක් තමයි භාෂාවේ ව්‍යාකරණය සහ සාහිත්‍ය ව්‍යාකරණය කියන්නේ එකක් නෙවෙයි දෙකක් කියලා. භාෂාවේ ව්‍යාකරණය එකක්, සාහිත්‍ය ව්‍යාකරණය තව එකක්. භාෂාවේ පරමාර්ථය එකක්, සාහිත්‍ය පරමාර්ථය වෙන එකක්. අපි ඒවා කතා කරමු අප වෙලාවක් ලැබුණොත්. ඒ හින්දා භාෂාව දැන සිටින එක විතරක් ප්‍රමාණවත් නැහැ. සාහිත්‍ය පරිශීලනය කරන්නත් ලියන්නෙක් බවට පත් වෙන්නත්. කලාව වූ කලි මානව ප්‍රගතිකාරක දෙකෙන් එකකි. වචන මගින් මිනිසා අදහස් හුමාරු කරගනී. කලා මාධ්‍යයෙන් වූ වේදිතයන් හුමාරු කරගනී. වර්තමානයේ පමණක් නොව අතීතයේ සහ අනාගතයේද මිනිසා සම්බන්ධයෙන් මේ කාරණේ සත්‍යකි. ටොල්ස්ටොයි කියනවා කලාව යනු කුමක්ද කෘතිය මෙන්න මෙහෙම. ඒ අනුව අපිට තේරෙනවා වචන වලින් ලිව්වට ඒක සාහිත්‍ය විදිහට අහුරු වෙන්නේ නැහැ කියන එක. වචන ලියලා වැඩක් නැහැ. හැඟීම් තියෙන්න ඕනේ. හැඟීම් තියෙන්නේ සමාජයේ ජීවත් වෙන්න ඕනේ. සමාජයේ ඥානනය වෙන්න ඕනේ. සමාජ ඥානනය කරන්න පුළුවන් වෙන්න ඕනේ. සමාජ ඥානනය කළ හැකි සාහිත්‍යයක් බිහි කරන්න. හැඟීම් ජන්‍ය කරන්න බෑ. අපි දන්න දේ පෙන්නුවට අලුත් දෙයක් පෙන්වන්න ඕනේ. දන්න දේ ගැන වුණත් අලුත් විදියට හිතන්න ඕනේ. මම මේ පැහැදිලි කිරීම අවසන් කරන්නම්. සිවානන්දන්ගේ when memory dies කියන කෘතියේ ඒ හසිත අබේවර්ධන සිංහලට පරිවර්තනය කරා ප්‍රතිරචනය කරා. පරිවර්තනය නෙවෙයි. ඒක තමයි රමණීය ප්‍රතිරචනයක්. මේ කොටස උපුටා ගන්නේ මම එතනින්. සිවානන්දන් මොනතරම් නිර්මාණාත්මකව ජීවිත ගැන කියනවද කියන කාරණාව ගැනත් හසිත ඒක මොනතරම් නිර්මාණාත්මකව සිංහලෙන් කියවන අපිට අයට අභිමුඛ කරලා තියෙනවද කියන එකත් කියන්න මම එක කොටසක් මතක මිය ඇදෙන සඳ කියන කෘතියේ එක කොටසකින් මම මේ සාකච්ඡාව ඉවර කරනවා. සාකච්ඡාවක් යනවා ඒ කෘතියේ මතක මිය ඇදෙනකොට මිනිස්සුත් මිය යනවා. ඊට පස්සේ එනවා. නමුත් අපි ව්‍යාජ මතක හැදුවොත් මොකක් වෙයිද? එතකොට කියනවා ඒක අන්තිම නරකයි. ඒක මිනිමරුමක්. අනිච්චරයි මම උපුල දක්වන්නේ. මං හිතන්නේ මේ ඊට සංක්ෂිප්ත සංවාදය ඇතුලේ තියෙනවා දිවැසිවර සාහිත්‍යයක් නම් අපි ප්‍රාර්ථනා කරන්නේ අපි ගන්න ඕනේ මග, අපි ගත යුතු මග, අපේ සාහිත්‍ය ගත යුතු මග
ස්තුති හැමෝටම. කලින් කිව්වා වගේ ජේසුපීටයි කියන්නේ ආදරේ.